2018 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තුන්වන වාර පරීක්ෂණය සඳහා සකස් කරපු විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අපි සාකච්ඡා කරා මේ වෙනකොට බහුවර්ණ ප්‍රශ්න 40 කතා කරා, විභගත රචනා කතා කරා. ඊට පස්සේ රචනා ප්‍රශ්න මාදිලියෙන් එක ප්‍රශ්නයක් කතා කරා. 5 වෙනි ප්‍රශ්නේ කතා කරා. අපිට අද තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි කතා කරන්න තියෙන්නේ. අපි එතන ඉඳලා කතා කරගෙන යමු. ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. හරි. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රමාණවත් සාන්ද්‍රණයක් සහිත කොපර් සල්ෆේට් ලවණ ද්‍රාවණයේ සමාන පරිමා සමග ඇලුමිනියම්, මැග්නීසියම්, සිංක්, සිල්වර් යන ලෝහ ප්‍රතික්‍රියා කරන ස්වභාවය සෙවීමට පහත ක්‍රියාකාරකම් සිදු කරයි. දැන් කොපර් සල්ෆේට් වලට දානවලු ඇලුමිනියම්, මැග්නීසියම්, සිංක්, Ag කියන්නේ රිදී සිල්වර්. ඇලුමිනියම්, මැග්නීසියම්, සිංක්, සිල්වර්. එතකොට ඒවා මේ කැකෑරුම් නල හතරකට දාලා තියෙනවා A B C D කියලා. දැන් අපි මේ ප්‍රශ්නේ ඔය කඳ කොටස කියවනකොට අපේ ඔළුවට යන්න ඕන දෙයක් තියෙනවා. හරිද? අපි මේ කඳ කොටස කියවනකොට අපිට තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොන පාඩමෙන්ද කියන්නේ. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ 10 වසරේ සක්‍රීයතා ශ්‍රේණියට අදාළ පාඩම. සක්‍රීයතා ශ්‍රේණිය කියන විෂය කරුණු තියෙන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම සඳහා සක්‍රීයතා ශ්‍රේණිය කොහෙන් හරි සටහන් කරගන්නේ. හරිද? මම සක්‍රීයතා ශ්‍රේණිය මෙතන ලියන්නම්. පටන් ගන්නේ පොටෑසියම් වලින්. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ලෙඩ්, ඊට පස්සේ හයිඩ්‍රජන්, කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, රත්තරන්. එතකොට අරගෙන තියෙන්නේ කොපර් සල්ෆේට්. මෙන්න කොපර්. එහෙනම් කොපර් වල ලවණය තමයි කොපර් සල්ෆේට්. මේ කොපර් සල්ෆේට් වලට දාලා තියෙනවලු ඇලුමිනියම්. මෙයා දාලා තියෙනවා. හරිද? මැග්නීසියම්. මෙයා. සිංක්. මෙයා. අනිත් එක නේ රිදී. ඔන්න ඔය හතර දෙනා සිල්වර්. පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්نين අහනවා. ඒ කියන්නේ 6 වෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහනවා කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය. අපි ඉගෙනගෙන තියෙනවා පොඩි දවස්වල ඉඳලා අපි ඉගෙන ගන්නවා කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාටයි. ජලීය ද්‍රාවණයක් නේ. ඒතකොට ජලීය කොපර් සල්ෆේට් නේ. ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය නිල්. උත්තරේ ලියන්න නිල් කියලා. ජලීය කොපර් සල්ෆේට් නිල් පාටයි. දැන් මේ නල හතරේ තියෙනවා A වල තියෙන්නේ ඇලුමිනියම් කොපර් සල්ෆේට් එක. B වල මැග්නීසියම්. C නලයේ සිංක්. D නලයේ රිදී. මෙහෙමනේ තියෙන්නේ A B C D. සමාන පරිමා. මේකේ තියෙන්නේ ඇලුමිනියම්. මේකේ තියෙන්නේ මැග්නීසියම්. ඊළාට සිංක්. ඊළාට රිදී. අහනවා ඊළඟ ප්‍රශ්නයෙන් ඉහත නල අතරින් ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණය කළ හැකි නලයක්. ඔන්න දැන් සක්‍රීයතා ශ්‍රේණියට යමු. සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියන්නේ දරුවෝ ලෝහවල දැන් මෙතන තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය විතරයි. ලෝහවල සක්‍රීයතාවය එහෙ නැත්නම් ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළම ලෝහයේ සිට ප්‍රතික්‍රියාශීලීත්වය අඩුම ලෝහය දක්වා පිළිවෙලින් ලියූ විට ලැබෙන ශ්‍රේණියට තමයි කියන්නේ සක්‍රීයතා ශ්‍රේණිය කියලා. මෙතන තියෙන්නේ සක්‍රීයතා ශ්‍රේණියේ සුළු කොටසක්. සම්පූර්ණ කොටසම ඇත්තේ නැහැ මෙතන. ඒකත් මතක තියාගන්න. සක්‍රීයතා ශ්‍රේණියේ පොඩි කොටසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ සක්‍රීයතා ශ්‍රේණියේ ලෝහවල ඉහළම සක්‍රීයතාව තියෙන ලෝහ ඉන්නේ උඩම. සක්‍රීයතාව අඩුම අය ඉන්නේ යට. මැද හරියේ ඉන්න මධ්‍යස්ථ අය.
ප්‍රතික්‍රියාශීලීත්වය මධ්‍යස්ථයි. අපි දැනගත යුතු කරුණු ගොඩක් තියෙන මේ සක්‍රියතා ශ්‍රේණිය. එකක් තමයි සක්‍රියතා ශ්‍රේණියේ තියෙන ලෝහ දෙකක් ගත්තොත් ඉහළින් ඉන්න ලෝහය පල්ලෙහායින් ඉන්න එක්කෙනාට වඩා ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි. දැන් නිකම්ම තාමකව යටම දෙන්න. ප්ලැටිනම් හා රත්තරන් PT හා AU වලට වඩා PT ප්‍රතික්‍රියාශීලී. එහෙම බලාගෙන යනකොට අපිට තීරණය කරන්න පුළුවන් ලෝහ දෙකක් එක ළඟ ඉන්නකොට ඉස්සෙල්ල ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියලා. මේක දිහා බලලා කියන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලෝගෙන් අහුවා ටින්ද ලෙඩ්ද ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ඉක්මනට ප්‍රතික්‍රියා කරන්නේ උත්තරේ ටින්. මොකද ටින් වලට පල්ලෙහායින් තමයි ලෙඩ් ඉන්නේ. ඊළඟට තව දෙයක් තමයි සක්‍රියතා ශ්‍රේණියේ පහළින් තියෙන ලෝහයක ලවණයක් ගන්න. ලවණයක් කියන්නේ ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන සංයෝගය. හරිද? මේ නැත්තම් අම්ලත් එක්ක විතරක් නෙවෙයි ලෝහ අම්ල භස්ම එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන සංයෝගය තමයි ලවණ කියන්නේ. හරිද? ලවණ. දැන් ලෝහවල ලවණ. මේ තියෙන්නේ කොපර්වල ලවණයක්. කොපර්වල ලවණයක් තමයි කොපර් සල්ෆේට්. මෙන්න මේ කොපර් සල්ෆේට් වලට ඊට උඩින් තියෙන ලෝහයක් දැම්මොත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. කොපර් සල්ෆේට් කියන්නේ කොපර්නේ. කොපර් වලට පල්ලෙහායින් තියෙන ලෝහයක් දැම්මොත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. සක්‍රියතා ශ්‍රේණියේ යම් ලෝහයක ලවණයකට ඊට ඉහළින් නැති ලෝහයක් දැමූ විට ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉහළින් තියෙන ලෝහයේ ලවණය හැදිලා මේ පල්ලෙහා මෙයා නිදහස් වෙනවා. දැන් මම මේක එහෙම කිව්වට තේරෙන්නේ නැත්තම් කොපර් සල්ෆේට් වලට සිංක් දැම්මොත් අහන්නකො කොපර් සල්ෆේට් පල්ලෙහා ඉන්නේ මේ කොපර් පල්ලෙහා සිංක් උඩ ඉන්නේ. කොපර් සල්ෆේට් වලට සිංක් දැම්මොත් මේ බලන්න කොපර් සල්ෆේට් වලට දාන සිංක් වෙන්නේ මොකද්ද? සිංක් සල්ෆේට් හැදිලා කොපර් නිදහස් වෙනවා. හරිද? පල්ලෙහා තියෙන ලෝහය ඉවත් වෙලා උඩ තියෙන ලෝහයේ ලවණය හැදෙනවා. පල්ලෙහා එක්කෙනෙක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. දැන් මෙයාට පල්ලෙහායින් ඉන්න අය මෙයාගේ ද්‍රාවණයකට දැම්මම මොකුත් වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේගොල්ලෝගේ ප්‍රතික්‍රියාවල් වෙනවා මෙයාගේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ. මොකද ඔයගොල්ලන්ට පේනවා මේ ඇලුමිනියම්, මැග්නීසියම්, සිංක් කියන තුන් දෙනාම ඉන්නේ කොපර් වලට උඩින්. හැබැයි රිදී ඉන්නේ කොපර් වලට යටින්. හරිද? එහෙනම් අපිට උත්තරය ගන්න පුළුවන් ඉහත නල අතරින් ප්‍රතික්‍රියාවන් නිරීක්ෂණය කළ හැකි නලයක් ABC. ABC තුනම. හරිද? ABC. එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා කුමන රසායනික නෑ එහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ. දැන් ඔයගොල්ලෝ A ලිව්වා නම් A වලට දාලා. දැන් මම තුනම ලියන්නම්. දැන් මෙතන මේක තුලිතයි. මොකද සිංක් වල සංයුක්තාවක් දෙකයි කොපර් වල සංයුක්තාවක් දෙකයි. ඒකට සිංක් සල්ෆේට් කොපර්. ඒක තුලිතයි. ඇලුමිනියම් වල තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. හරිද? ඊළඟ මැග්නීසියම් වලට කොපර් සල්ෆේට් ධන මැග්නීසියම් ඊතලයක් මැග්නීසියම් සල්ෆේට් ධන කොපර්. ඒකත් තුලිතයි. අමුතුවෙන් තුලිත කරන්න දෙයක් නැහැ. ඔන්න ඕගොල්ලෝ මේ සමීකරණ දෙක ලියන්න. ඇලුමිනියම් වල බලමු. කොපර් සල්ෆේට් ධන ඇලුමිනියම් ඊතලයක් ඇලුමිනියම් සල්ෆේට් ධන කොපර්. දැන් මේක තුලිත කරද්දි මෙතෙන්ට දෙකේ ඉලක්කම දාමු. දැන් දෙකේ ඉලක්කම දාලා. එතකොට මෙතන කොපර් 3ක් සල්ෆේට්ලා 3ක් ඉන්න ඕනේ. අපි මේ පැත්තේ අපුලුවා. මෙතන 3 දාමු. එතකොට මෙතන සල්ෆේට්ලා 3යි මෙතන සල්ෆේට්ලා 3යි. මේ බලන්න මේක තුලිත කරද්දි මේ වරහන් ඇතුලේ තියෙන සල්ෆේට් SO4 වරහනෙන් පිට තියෙන 3. ඒකේ තේරුම සල්ෆේට්ලා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ පැත්තේ 3 දෙනෙක් ඉන්නවා නම් තුලිත කරනවා කියන දරුව මෙහා පැත්තේ තියෙන පරමාණුයි මෙහා පැත්තේ තියෙන පරමාණුයි සමාන කරන්නේ. දැන් මේ පැත්තේ සල්ෆේට්ලා 3 දෙනෙක් ඉන්නවා නම් මේ පැත්තේ 3 දෙනෙක් ඉන්න ඕන. ඒක එහෙම ඉන්න අපිට ඕන තැන් වලට එහෙම හදන්න දැන් එහෙම ඉන්න නම් 3 දෙනෙක් ඉන්න එපා. එතකොට අපිට මෙතෙන්ට 3 ඉලක්කම දාන්න බෑ වරහන් දාලා. අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට අගයන් දාන්න. සංයෝගයක ඉදිරියට දාන්න පුළුවන්. එතකොට මෙතන 3 දෙනෙක් ඉන්නවා නම් මම මෙතෙන්ට 3 ඉලක්කම දානවා.
එතකොට මෙන්න සල්ෆේට්ලා 3 දෙනෙක් මෙතන ඉන්නවා. නැත්නම් Sලා 3 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන්ලා 12 දෙනෙක් ඉන්නවා. මෙතනත් එහෙමයි. Sලා 3 දෙනෙක් මේව 4 වරක් 3 12. හරි. එහෙනම් ඔන්න සල්ෆේට් හරි. දැන් එහෙනම් මේ පැත්තේ කොපර්ලා 3 දෙනෙක් ඉන්න නිසා මම මෙතෙන්ට 3 ඉලක්ක දෙනවා. මේ පැත්තේ ඇලුමිනියම් දෙන්නෙක් ඉන්න නිසා මෙතෙන්ට දාන්න 2 ඉලක්ක. ඔය තුනම ලියා ගන්න. එතකොට මේක තුලිත කරන හැටිත් ඔයගොල්ලන්ට අවබෝධ වෙනවනේ. හරිද? හරිද? හරි. ඊළඟට කියනවා ඊළඟ ප්‍රශ්නෙන් කියනවා මෙම ප්‍රතික්‍රියාව කුමන වර්ගයට අයත්ද? දැන් අපි රසායනික ප්‍රතික්‍රියා අපේ ඉගෙනීමේ පහසුව සඳහා කොටස් 4කට බෙදනවා. හරිද? මේක මේ නිශ්චිත නැහැ. 100%ක් එහෙම බෙදලත් නැහැ. මේ අපේ ඉගෙනීමේ පහසුව සඳහා අපි බෙදාගත්ත කොටස් 4ක්. සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. එමය ප්‍රතික්‍රියා හතර අපි වර්ග කරන්නේ. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. මූලද්‍රව්‍ය දෙකක් එකට එක්කහුව වෙලා තනි සංයෝගයක් හැදෙනවා නම් හරි. මූලද්‍රව්‍යකුයි සංයෝගයකුයි එකට එක්කහුව වෙලා තනි සංයෝගයක් හැදෙනවා නම් හරි. සංයෝග දෙකක් එකට එක්කහුව වෙලා දෙකක් වැඩි ගාණක් එකට එක්කහුව වෙලා තනි සංයෝගයක් හැදෙනවා නම් හරි. අපි කියන එකට සංයෝගය. හරිද? එක සංයෝගයක් කෑලි වලට කැඩිලා වෙනත් සංයෝග බවට හරි මූලද්‍රව්‍ය බවට හරි එහෙම නැත්නම් මූලද්‍රව්‍ය හා සංයෝග බවට හරිපත් වෙනවා නම් කියනවා වියෝජන. කියන්නේ කෑලි වලට කැඩෙනවා. තනි එක්කෙනෙක්ගෙන් කිහිප දෙනෙක් හැදෙනවා. කිහිප දෙනෙක්ගෙන් තනි එක්කෙනෙක් හැදෙනවා නම් සංයෝජන. තනි එක්කෙනෙක්ගෙන් කිහිප දෙනෙක් හැදෙනවා නම් වියෝජන. එක්කෙනෙකුට අයිති ස්ථානය වෙනත් කෙනෙක් අත් කරගෙන ඒ අයිති කෙනා ඉවත් කරන જાතියේ ප්‍රතික්‍රියාවන් නම් කියන ඒක විස්ථාපන. දැන් මෙතන මේ අපිට ලැබිලා තියෙන ඒක විස්ථාපන. බලන්නකෝ. කොපර් සල්ෆේට් වල කොපර්ට අයිති තැන සිංක් අයිති කරගන්න. කොපර් අයින් කළා දානවා. අන්න ඒක විස්ථාපන. එහෙනම් මේ ප්‍රතික්‍රියා වර්ගය ඒක විස්ථාපන. දැන් මෙතනත් එහෙමනේ. ඇලුමිනියම් කොපර් සල්ෆේට් වලට දැම්මම ඇලුමිනියම් සල්ෆේට් හැදිලා කොපර් අයින් කරනවා. හරිද? ඒක විස්ථාපන. මේ ප්‍රතික්‍රියා වර්ගයේ නම ඒක විස්ථාපන. අර ප්‍රතික්‍රියා වර්ග 4යි මම කියන්නකෝ. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. හරි. ඊළඟට ඉහත නල අතරින් ප්‍රතික්‍රියාවක් සිදු නොවන නලය D. මේක. හේතුව කොපර් වලට වඩා සිල්වර් වල ප්‍රතික්‍රියාශීලීත්වය නැත්නම් සක්‍රියතාව අඩු වීම. කොපර් වලට වඩා සිල්වර් වල ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වීම නැත්නම් සක්‍රියතාව අඩු වීම. කොපර් වලට වඩා සිල්වර් වල ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වීම. හරි. ඊළඟට B කොටස. සෝඩියම් යකඩ රන් යන ලෝහ තුන නිස්සාරණය කරන ක්‍රම පිළිවෙලින් ලියන්න. පිළිවෙලින් ලියන්න. මේකට ඕන වෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය ඉතුරු කරගෙන අනිත් කොටස් ටික අයින් කරලා මේක ගැන කතා කරමු. මම සක්‍රියතා ශ්‍රේණිය බෙදනවා කොටස් තුනකට. මෙහෙමයි බෙදන්නේ.
යට 3යි උඩ 5යි මැද ටිකයි. එහෙනම් මතක තියාගන්න. යට 3 උඩ 5 යට 3 උඩ 5 මැද ටික. සක්‍රියතා ශ්‍රේණිය අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. සක්‍රියතා ශ්‍රේණිය ආවර්තිතා වගුව ඔය වගේ දේවල් අනිවාර්යෙන් කටපාඩම් වෙන්නම ඕන. හරිද? පරමාණු ක්‍රමාංක පිළිවෙල ලියා ගන්න. ඒව නැතුව රසායන විද්‍යාවේ ප්‍රශ්න වලට උත්තර ලිවීමේදී නිවැරදිව අපිට කරගන්න බැරි වෙනවා. හරිද? ඔන්න මම සක්‍රියතා ශ්‍රේණිය කොටස් තුනකට කැවුවා. මම මෙන්න මේතෙන්ට ලියන ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහ කියලා. ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහ. මෙතන ලියන මධ්‍යස්ථ ප්‍රතික්‍රියාශීලී ලෝහ. මධ්‍යස්ථ ප්‍රතික්‍රියාශීලී ලෝහ. මධ්‍යස්ථ ප්‍රතික්‍රියාශීලී. මෙතෙන්ට ලියන ප්‍රතික්‍රියාශීලීත්වය අඩු ලෝහ. හරි. එතකොට ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහ විදිහට ඕගොල්ලොන්ට අපි කතා කරන තුන පහ තමයි පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. මධ්‍යස්ථයි විදිහට සිංක්, යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන් මෙතන නැහැ. හරි. හයිඩ්‍රජන් සක්‍රියතා ශ්‍රේණිය නැති වුණාට අපි ඒක දාගන්නවා අපේ ගෙනීමේ පහසුවට දා. කොපර්, රසදිය. ඊළාට ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා රිදී, ප්ලැටිනම්, රත්තරන්. මෙන්න මේවා වෙන් කරන ක්‍රම එකිනෙකට වෙනස්. වෙන් කරනවට කියන්නේ නිස්සාරණය කිරීම. ලෝහ පරිසරයේ තියෙනවා වෙනත් ඒවත් එක්ක කලවම් වෙනවා. දැන් පොළවේ පහරුවම පොළවේ තියෙන පස්වල ලෝහ වර්ග තියෙනවා. හරිද? ඒතර පොළවේ තියෙන පස්වල තියෙන ලෝහ අපිට පුළුවන් වෙන් කරන්න. ලෝහය එම ලෝහ අඩංගු සංඝටක වලින් වෙන් කර ගැනීමට තමයි කියන්නේ ලෝහ නිස්සාරණය කියලා. ඒකට තමයි කියන්නේ ලෝහ නිස්සාරණය. හරිද? එතකොට මේ සක්‍රීයතාව ඉහළ ලෝහ නිස්සාරණය කරන්නේ විලීන සංයෝග විද්‍යුත් විච්ඡේදනය. මොකද දන්නේ නැත්නම් මේව ලියා ගන්න මේ දැනගත්තත් කවන්නේ අමතක නම් ලියා ගන්න. මේ මම ලියන ඒවා ලියා ගන්න. ඒක ගොඩක් වැදගත්. හරිද? කටපාඩම් කිරීම නෙවෙයි වෙන්න ඕන පාඩම් කරනවා කියන්නේ මෙන්න මේ ක්‍රමය. මේ විදිහට ලියනකොට තමයි මේක මතක හිටින්නේ. විලීන සංයෝග විද්‍යුත් විච්ඡේදනය කිරීම මගින් වෙන් කරගන්න ක්‍රමය. මේගොල්ලෝ ඔක්සිහරණ ප්‍රතික්‍රියා මගින් ඔක්සිහරණ ප්‍රතික්‍රියා මගින් එතෙන්දි මේ ඔක්සිහරණයට යොදා ගන්නවා කාබන් මොනොක්සයිඩ්. ගොඩක් වෙලාට ගන්නේ කාබනුයි කාබන් මොනොක්සයිඩ්. සරලව කියනවා නම් මේක 아무තු දෙයක් කරන්නේ නැහැ. මේක කරන්නේ මොකද්ද? මේව අඩංගු පස් අරගෙන ඉවර වෙලා ඒකට කාබන් හරි කාබන් මොනොක්සයිඩ් හරි දාලා පෝරණුවක දාලා රත් කරනවා. ඔක තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියා. එතකොට ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියා සිද්ධ වෙලා මේව වෙන් කරගන්න පුළුවන්. හරිද? ඔක්සිහරණ ප්‍රතික්‍රියා. මේවට කියනවා ඔක්සිහරණ ප්‍රතික්‍රියා. තුන්වෙනි එක මේගොල්ලෝ පරිසරයේ ඉන්නේ තනියම. නිදහස් තනියම කියන්නේ සංයෝග විදියට නෙවෙයි. නිදහස් ලෝහ විදියට. රත්තරන් පොළවේ තියෙන්නේ රත්තරන් සමහර වෙලාවට ගල් වල ඇලිලා සමහර වෙලාවට රත්තරන් කුට්ටි විදියට සමහර වෙලාවට පොළවේ තියෙන වැලිත් එක්ක වැලි වගේ තරම් කුඩා කොටස් බවට පත් වෙන. එතකොට මේවා ගන්නේ ගැරීම, පෙරීම වැනි භෞතික ක්‍රම. දැන් ඔයගොල්ලෝගේ උත්තරේ මෙතන තියෙනවා. අහලා තියෙන්නේ ওই තුනෙන්නේ. සෝඩියම් නිස්සාරණය කරන විදිහ වෙන සෝඩියම්. අපිට ලියන්න පුළුවන් විලීන ක්ලෝරයිඩ්. ඒතර විලීන සංයෝග විදිහට ගොඩක් වෙලාවට ගන්න විලීන ක්ලෝරයිඩ්. විලීන ක්ලෝරයිඩ්. විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය. අපිට මේක ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ සෝඩියම් නිස්සාරණය කරන ක්‍රමයක් තියෙනවා ඩවුන්ස් කෝෂය භාවිතා කරලා. අපිට අන්න ඒක ඉගෙන ගන්න තියෙනවා ඩවුන්ස් කෝෂයේ ක්‍රියාකාරීත්වය. එතෙන්දී විද්‍යුත් විච්ඡේදයේ ඇනෝඩය කැතෝඩය අසල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා සෝඩියම් වෙන් කරලා ගන්නෙ කොහොමද? ක්ලෝරීන් වායුව හදාගන්නේ කොහොමද? සෝඩියම්ෙන් හැදෙන ක්ලෝරීනුයි ගැටීම වළක්වන්නේ කොහොමද? ඩවුන්ස් කෝෂයට අමුද්‍රව්‍ය දාන්නේ කොහොමද? ඒ අමුද්‍රව්‍ය දාද්දී විලීන කරගන්නේ කොහොමද? මෙතන විලීන කියන වචනයක් තියෙනවා.
විලීන කියන වචනේ තේරුම රත් කරලා ද්‍රව කරනවා කියන එක. හරිද? රත් කරලා ද්‍රව කරනවා කියන එක. වතුර දාලා නෙවෙයි. රත් කරලා දිය කරනවා. සරලව කියනවනම් දැන් අපිට පුළුවන් සීනි පහසුවෙන් විලීන කරන්න. දැන් ඕගොල්ලොන්ට මොනවා හරි කැවිලි හදන්න සීනි වලින් පැණි හදා ගන්න ඕන නම් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? තාච්චියක් එහෙම නැත්නම් පෑන් එකක් අරගෙන ඉවරලා ඕකට සීනි කැට ටික දාලා හරිද අපි කැමරට ගන්න සුක්‍රෝස් දාලා ඒක ලිපේ තියමු. ලිපේ තියලා ටිකක් වෙලා හැඳි ගන්නකොට අපිට පේනවා අර සීනි උණු වෙලා දිය වෙනවා. ගොඩක් වෙලා ලිපේ තියන්නේ එහෙම වුණොත් පිච්චෙනවා. හරිද? අපි එළියට ගන්නවා. ඒවත් හැදෙන්නේ කාබන්. ඒකත් විභාගයට අහන්න පුළුවන්. සරල වුණාට අහන්න පුළුවන්. පිච්චෙනවා කියන්නේ එතන හැදෙන්නේ කාබන්. කළු පාට වෙන්නේ. හරිද? ඊළාට අහන්න පුළුවන් ඒක ආහාර පරීක්ෂාවක් විදියට. හරිද? ආහාරවල කාබන් තියෙන අඟුරු රේඛා හැදෙන්නේ මේ විදිහට පිච්චිලා යනවා. එහෙම නැතුව අපිට විලීන කරගන්න. සිලිකන් විශාල උෂ්ණත්වයකට ලක් කරාම වීදුරු බවට පත් වෙනවා කියන්නේ නැත්තද? සිලිකන් වලින් තමයි වීදුරු හදන්නේ. සිලිකා කියන්නේ වීදුරු වල අමුද්‍රව්‍ය. හරිද? සිලිකන් රත් කළා තමයි වීදුරු නිෂ්පාදනය කරන්නේ. හරිද? ඒක මතක තියාගන්න. හරි. දැන් එතකොට මෙතන මේ විලීන සංයෝගයක් දැන් ලුණු විලීන කරන්න බෑ එහෙම ලේසියෙන්. සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් අපිට ලුණු කැට ටිකක් අරගෙන අර විදියට සීනි දානවා වගේ පෑන් එකකට දාලා රත් කරා කියලා දිය වෙන්නේ නැහැ පුපුරනවා. හරිද? පුපුර කෑලි වලට කැඩෙනවා අර දැලිස. එච්චරයි වෙන්නේ. එතකොට මේකේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ඔය සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් ඔය විලීන කරන්න අමාරුයි. මොකද අපි ඉගෙනගෙන තියෙනවා ඒවා අයනික සංයෝග. අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක ඉහළයි. හරිද? එතකොට ද්‍රවාංකය ඉහළයි කියන්නේ ඝනය ද්‍රව කරන්න බෑ ලේසියෙන්. ද්‍රවාංකයනේ ඝනයක් ද්‍රව බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය. එතකොට ලේසියෙන් දිය කරන්න බෑ. ඒකට වෙනම උපක්‍රම තියෙනවා. හරි කොහොම හරි අපි ගන්න ඒවට තියෙන වෙනම උපක්‍රම. එක ඒ කියන්නේ අපි දන්න කර්මාන්තවලදී එක කාර්මික ක්‍රියාවලිවලදී විද්‍යාඥයන් හොයාගත් උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම යොදාගෙන ඒගොල්ලෝ ඒවා පහසුවෙන් කරගන්නවා. දැන් ඕගොල්ලෝ විලීන මේ සෝඩියම් ක්ලෝරයිඩ් හදද්දී ඉගෙන ගන්නවා ඒක විලීන කරන්න පහසු වෙන එකට දාන කැල්සියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරාම විලීන වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 600ට අඩු වෙනවා. ඒකට ලේසියෙන් දිය කරන්න පුළුවන්. ඒ වගේ විලීන කොහොමද මතක තියාගන්න විලීන කියන වචනේ තේරුම ඝනයක් රත් කරලා දිය කිරීම. අන්න ඒව තමයි අපි ගන්න. අරගෙන වෙල ඒක විද්‍යුත් විච්ඡේදනය කරනවා. විද්‍යුත් විච්ඡේදනයක් දැන් මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. විද්‍යුත් විච්ඡේදනය කියන්නේ යම් පදාර්ථයකට විදුලිය දෙනවා. විදුලිය දීලා ඒක තව දුරටත් සරල කොටස් වලට කඩනවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වලට විදුලිය දුන්නාම සෝඩියමුයි ක්ලෝරිනුයි හැදෙනවා. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් වලට විදුලිය දුන්නාම සෝඩියම් ලෝහයයි ක්ලෝරින් වායුවයි හැදෙනවා. අන්න ඒ විදිහට තමයි මේ සෝඩියම් නිෂ්පාදනය කරන්නේ. එනවා සෝඩියම් වල ආන්න පුළුවන් අපිට අහලා තියෙන ප්‍රශ්නෙන් ඒක නිස්සාරණය කරන ක්‍රමයේ සෝඩියම් කියලා ඉස්සරහින් ලියන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීම. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීම. හරිද? සෝඩියම්ෙන් කරන ක්‍රමය ඒක. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීම. ඊට පස්සේ යකඩ නිස්සාරණය කරන ක්‍රමය තමයි යපස්. එහෙම නැත්නම් අපි කියන ඒවට හීමටයිට් කියලා. යපස් කිව්වන් යකඩ නංගු පස්. හීමටයිට් කියන හේතුව වැඩිපුරම අපේ ලංකාවේ තියෙන හීමටයිට්. මොකද යකඩ නංගු පස් වර්ග ගොඩක් තියෙනවා. හීමටයිට්, මැග්නටයිට්, ලිමොනයිට්. හරිද? අහගෙන ඉන්න ඕගොල්ලෝ මම කියන වේගෙ වැඩි ඇති සමහර වෙලාවට. මොකද මට ඕන ඕගොල්ලන්ට වැඩි ප්‍රමාණයක් කියලා දෙන්න. මේක මේ මම දන්න දැන් මේ ප්‍රශ්නේ ආපහු ඕගොල්ලන්ට මේ යන වේගෙන් කරගෙන ගියොත් 5 පාරක් 6 පාරක් අහන්න හම්බ වෙනවා. දැන් ඕගොල්ලන්ට මතක නම් අපි කරපු ප්‍රශ්න පත්‍රවල මේ කතා කරපු දේවල් නැවත කතා කරලා තියෙනවා. මට මතකයි. මොකද මම කරපු ප්‍රශ්න පත්‍රවල බහුතරයක් මේක කතා කරා. ඉතින් මට ඕන ඕගොල්ලන්ට පුළුවන් තරම් මේ වැඩි ප්‍රමාණයක් උගන්වන්න. ඒකයි ටිකක් වේගෙන් කතා කරන්නේ. නැත්තම් මටත් හරි ලේසි එහෙම හිට පොඩ කරා නම් එක දවසකට එක ප්‍රශ්නයක්. එහෙම කළා වැඩක් නැහැ. ඒකේ වටපිටාවත් එක්ක මේ පුළුවන් තරම් වැඩිපුර කියලා දෙන්න උත්සාහ කරන්න. ඒක නිසා ඔය වේගය ගැන ඉතර හිතන්න එපා. සමහර අයට හිතේ මේ කියලා යනවා කොහොමද මතක තියාගන්නේ කියලා. මතක තියාගන්න ඕනේ නැහැ හොඳට අහගෙන ඉන්න. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඔය මේ කරන වෙලාවට වෙන වැඩ කරන්න යන්න එපා. දැන් ෆෝන් එකක් තියෙනවා ෆෝන් එක zoom දාගෙන ඒක මිනිමයිස් කරලා ෆෝන් එකේ වෙන එක බල ඉන්න එපා. හරිද? එහෙම කරුවොත් මේක අල්ලන්නේ නැහැ. ටිකක් අවධානයෙන් හොඳට අහගෙන ඉන්න. ටාගට් එකක් තියාගෙන අහගෙන ඉන්න මේක මම ගොඩ දා ගන්නවා කියන ටාගට් එක. මේකත් එක්ක ඉන්න. එහෙම ඉන්නකොට මේක වේගෙ වැඩි නෑ. හරිද? ඒක හොඳට මතක තියාගන්න මේ අපි යන මම සාමාන්‍යයෙන් කරන වේගය සමහරලාට ඕගොල්ලන්ට හිතේ වැඩි කියලා. ඒ වේගෙ වැඩි නෑ. අපි දන්නෝනේ අපිට අපි උගන්නන ප්‍රමාණයත් එක්ක අපි දන්නෝනේ අපිට ප්‍රමාණය මොන වගේද වෙන්න ඕන කියන එක වේගෙ මොකද්ද වෙන්න ඕන කියන එක දන්න හොඳට.
ඒක නිසා මේ මට්ටමින් අපි යන්න ඕනේ. ඊට වඩා අඩුවෙන් ගිහිල්ලා වැඩක් නැහැ. හරි. එතකොට මෙන්න මෙතනයි මේකයි කරන්නේ. යකඩ නිස්සාරණය කරද්දී මෙන්න යකඩ එතන Fe කියන්නේ යකඩනේ. කාබන් මෙන්න අපි කියන යපස් එහෙම නැත්නම් හීමටයිට් කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් මගින් ඔක්සිහරණය කිරීම. එහෙම ලියන්න. හීමටයිට් කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් භාවිතයෙන් ඔක්සිහරණය කිරීම. හීමටයිට් කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් C හෝ CO ඔක්සිහරණය කිරීම. භාවිතයෙන් ඔක්සිහරණය කිරීම. ඒකට වෙනම තියෙන පෝරණුවක්. දැන් පෝරණු එකක් නෙවෙයි පෝරණු වර්ග ගොඩාක් තියෙනවා. අපි 10 වසරේදී කතා කරනවා ඒ කියන්නේ ඒක ක්‍රම තියෙනවා. දැන් මේ ඕගොල්ලෝ සමහර වෙලාවට හිතනවා දැන් මම කියලා දෙන ක්‍රමේ විතරයි ලෝකේ සෝඩියම් නිෂ්පාදනය කරන්න තියෙන්නේ. මම කියලා දෙන ක්‍රමේ විතරයි ලෝකයේ යකඩ නිස්සාරණය. එහෙම නෑ. හරිද? ඕගොල්ලෝ අහලා තියෙනවා නම් මීට අවුරුදු දහස් ගානකට කලින් ලංකාවේ යකඩ හදලා තියෙනවා. හරිද? පොතේ තියෙන ඕගොල්ලෝගේ සයන්ස් පොතේ තියෙනවා. ලංකාවේ ඒක එක ක්‍රම භාවිතා කරනවා. දැන් අපි ගෙදර කෑම වෙනකොට එක ගෙදරක ඉන්දියාප්ප හදන විදියයි අනිත් ගෙදර ඉන්දියාප්ප හදන විදියයි 100%ක් සමාන වෙන්නේ නැහැනේ. හරිද? ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න එයින් එක ක්‍රමයක්. මොකද අපිට ඔක්කොම ඉගෙන ගන්න බෑ. එහෙම ඉගෙන ගන්නවා නම් ඕගොල්ලෝ බලන්න මේ රසායන විද්‍යාව පොත් තියෙන මෙන්න මේ වගේ ඒවා. හරිද? විද්‍යාඥයෝ ලියපු පොත්. ඒ කියන්නේ ඒවා පරිවර්තනය කළ ඉස්සර කාලේ ඉඳලා ආපු පොත් ඒවා හා තව එක එක ලියපුවා. විශාල ඒවා තියෙනවා. ඒවා එක එක ක්‍රම තියෙනවා. අපිට ඒව ඉගෙන ගන්න බෑ මැරෙනකන් ඉගෙන ගත්තා. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි එකක් ඉගෙන ගත්තා. අපි ඉගෙන ගන්න ක්‍රමය තමයි ධාරා ඌෂ්මකයට මේවා දාලා ධාරා ඌෂ්මකය කියන්නේ පෝරණුවක්. ලොකු උඳුනක් මීටර 60ක් විතර උස. ඒකට දාලා ඔක්සිහරණය කරලා අපිට පුළුවන් යකඩ නිස්සාරණය කරන්න. ධාරා ඌෂ්මකය මගින් යකඩ නිස්සාරණය කරන විදිහ අපි 10 වසරේදී ඉගෙන ගන්නවා. හරිද? 16 වෙනි පාඩමේ 16 හරි 15 හරි පාඩමේදී අපි ඉගෙන ගන්නවා. ධාරා ඌෂ්මකය මගින්. එතකොට ඒක තමයි යකඩ නිස්සාරණය කරන ක්‍රම. ඊළඟට තියෙනවා රත්තරන්. රත්තරන් වලට අපිට සරලයි ගැරීම හෝ පෙරීම. ඒ කියන්නේ රත්තරන් අඩංගු පස් අරගෙන ඉවර වෙලා අපිට පුළුවන් ඒවා ජල පහරවල් වලට අල්ලලා අර ඝනත්වය වැඩි නිසා රත්තරන් පතුලට යනවා මැණික් කරන වගේ උඩ තියෙන ගල් කොටස් අයින් කරලා ක්‍රමක්‍රමයෙන් ඝනත්ව වෙනස පදනම් කරගෙන රත්තරන් ටික වෙන් කරගන්න. ඒක ගැන ඕගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ බලනවා නම් ඩිස්කවරි channel එක. හරිද? මම දැක්කා මේ ඒකේ තියෙනවා වෙනම වැඩසටහනක් තියෙනවා මොකද ගෝල්ඩ් රෂ් කියලා. ඒකේ තියෙන්නේ ඔය මේ එක එක ප්‍රදේශවල මට රට නම් මතක නැහැ අප්‍රිකාවේ හරි ඔය රත්තරන් වැඩිපුර තියෙන එක එක රටවල් වල ඒවා ඇති. ඒවයි ගිහිල්ලා ඔය මේ රත්තරන් පස් වලින් වෙන් කරන එක එක මේ ඒකේ කතා තියෙන්නේ ඒකේ. හරිද? රත්තරන් හම්බ වෙන හැටි, රත්තරන් වෙන් කරන්න ගල් කුඩු කරන හැටි, බෝර ගහලා අර බෝම්බ ගහලා වගේ මහ විශාල කඳු වල තියෙන පස් කුට්ටි පහලට අරගෙන ඉවරලා ඒවා බැකෝ දාලා අරගෙන ඒවා හොදන මැෂින් වලින් වගේ එක එක ක්‍රම තියෙනවා. ඊට පස්සේ ඒ වෙන රටවල් වල තියෙන ඔය දුප්පත් මිනිස්සු ගිහිල්ලා ගැරුම් වට්ටි අරගෙන ගිහලා පෙනේර අරන් ගිහිල්ලා මේ රත්තරන් නිස්සාරණය කරගන්න හැටි යන්තම් මේ ග්‍රෑම් දශම ගණන් හම්බ වෙන්නේ දවසට. ඒගොල්ලෝ මැරීගෙන ඒක ගන්නවා. එහෙම ගෙනිහිල්ලා මම දැක්ක ලංකාවේ මිනිස්සු රත්තරන් හොයනවා. හරිද? කොහේ හරි පළාත රත්තරන් හොයන එකක් වීඩියෝ එකක් දැක්ක තව වීඩියෝ එකක් දැක්ක ලංකාවේ මිනිස්සු මැණික් හොයනවා. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ ගැහණු කට්ටිය. ඒගොල්ලෝ ගිහිල්ලා මේ පස් කූඩ ගා ඔය හරි ඒගොල්ලෝගේ ජොබ් එකේ එක ගැඩොල් කපනවා වගේ පස් කපලා අරගෙන ඉවරලා ඒගොල්ලෝ අරන් ඇවිල්ලා ගැරුම් මට්ටි වල දාලා හොදනවා. පොඩි කැට අහු වෙනවා දවසකට. ඉතින් ඒකෙන් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. ඒ වගේ ලේසි වැඩක් නෙවෙයි. හරිද? ආකාර තුන. මේකේ තියෙන මොකද විලීන සංයෝග විද්‍යුත් විච්ඡේදනය කිරීම මේක ඔක්සිහරණය මේක ගැරීම හෝ පෙරීම මේ ටික මතක තියාගන්න 5යි 3යි නැද ටිකයි එහෙම මතකද උඩ 5 මේ ක්‍රමයට යට 3 මේ ක්‍රමයට මැද ටික මේ ක්‍රමයට හරි අපි යන් ඊළඟ ප්‍රශ්නයට යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කරන යපස්වල අඩංගු ප්‍රධාන සංඝටකය හීමටයිට් පිළිතුර හීමටයිට් වරහන් ඇතුලේ Fe2O3
hematite Fe2O3. ඕගොල්ලොන්ගේ පේපර් ක්ලාස් එක අපහු තියෙන්නේ අඟහරුවාදා. හරිද? අඟහරුවාදා 8:40. මතක තියාගන්න. 8:40. මේ ටයිම් එකට අපි දාගමු. හරි. ඊළාට යකඩ නිස්සාරණයේදී ඉහත සංයෝගයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. මම යකඩ නිස්සාරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කාලෙකින් අපිට හම්බ වුණේ නැති නිසා මතක් කරගන්නත් එක්ක මම ධාරා ඌෂ්මකය තුල සිද්ධවන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බලාගන්න. මෙන්න මේ වගේ පෝරණුවක් තමයි ධාරා ඌෂ්මකය කියලා කියන්නේ. මේක මීටර 60ක් විතර උස පෝරණුවක්. හරිද? මේකේ බිත්ති හදලා තියෙන්නේ ගිනි ගඩොල් වලින්. ගිනි ගඩොල් බිත්ති කියලා කියන්නේ ගිනි මැටි වලින් හදපු ගඩොල් වලින් හදපු බිත්ති වලින් තමයි මේ ධාරා ඌෂ්මකය හදලා තියෙන්නේ. ඒකට හේතුව තාපයට ඔරොත්තු දීමට. හරිද? මෙන්න මෙතන තියෙනවා සිදුරු දෙකක් අපවායු පිට වෙන්නේ. මෙතනින් තමයි අමුද්‍රව්‍ය දාන්නේ මේ උඩින්. හරිද? උඩින් දාන්නේ බිත්ති දිගේ පහළට බේරීගෙන එන්නේ. මෙන්න මෙතන තියෙනවා ඉන්ධන කුටීර දෙකක්. මේ ඉන්ධන කුටීර. ඒවා ඉන්ධන දහනය කරලා උණුසුම් තාපය මෙහෙම ඇතුළට යොමු කරනවා. හරිද? මේ හරිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 800ක් වගේ 900ක් නෑ මේ හරිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1900ක් විතර. මේ හරිය මැද හරිය 1000ක් විතර. මේ උඩ හරිය 900ක් විතර. ඔය වගේ තමයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ. යට හරිය සෙල්සියස් අංශක 1900ක් විතර. මැද හරිය 1000ක් 1300ක් විතර. අපි 1300ක් විතර ගමු. උඩ හරිය 900ක් 800ක් ඒ වගේ උෂ්ණත්වයක් තියෙනවා. හරිද? අමුද්‍රව්‍ය විදියට දානවා හීමටයිට් Fe2O3. හරිද? ඔන්න එක අමුද්‍රව්‍ය හීමටයිට් Fe2O3. කෝක් කියන්නේ කාබන් C. කුණුගල් CaCO3. ඔන්න අමුද්‍රව්‍ය තුන. මේ දැන් යකඩ නිස්සාරණය ඔක්කොම කියලා දෙන්නේ අඩුවක් නැතුව කියලා දෙනවා. ඒක නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. නැත්නම් ඕගොල්ලෝ අර මම හැමතිස්සෙම කියන මම ඕගොල්ලන්ට මේක උගන්වද්දි තියරිය ඒ ප්‍රශ්නෙට දාලා තියරි කොටස සම්පූර්ණයෙන් කරනවා. ඒක නිසා ඕගොල්ලෝ හිතන්න එපා දැන් 10 වසරේ අය හිතනවා ඔය ගොඩක් අය හිතනවා මේක වැඩක් නෑ කියලා. ඕගොල්ලන්ට ආයි 10 වසරේ පන්තියේදී ඉගෙන ගන්න තියෙන්නේ මේ ටිකම තමයි. අමුතුවෙන් ඊට වැඩිපුර දෙයක් උගන්වන්නේ මේ ඔක්කොම ටික උගන්වනවා. ඒක නිසා හොඳට අහගෙන ඉන්න ආයි. ඒක 11 වසරේ අයට ඒක මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. 10 වසරේ අයට නැවත අපිට ඉගෙන ගන්න හැකියාවක් නැහැ. 11ටත් ඒ chance එකම ලැබෙනවා. ඒක ගොඩක් වටිනවා. හරි. මොකද අපිට මතක තියාගත යුතු ප්‍රමාණයක් තියෙනවානේ. අපේ මතක තියෙන ප්‍රමාණයක් තියෙනවා අපේ ඔළුවේ. දැන් අපි අද ඉගෙන ගන්න ටික සතියක් විතර යනකම් හොඳට පුළුවන්. එතනින් පස්සේ අපිට බෑ. හරිද? ඒක තමයි ස්වභාවය. ඒක අපේ මොලේ හැදිලා තියෙන විදිය. හරිද? අපිට ඒ දීර්ඝ කාලීනව මේ හැම එකක්ම ඔළුවේ ගබඩා කරගෙන බෑ මෙමරි චිප් එකක් වගේ. අපි ඒවා ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් තොර නම් ඒක ඉවත් කරනවා. භාවිතයක් නැත්නම් අපි ඉගෙනගත්තු දේවල් අපි මතක තියාගන්න දේවල් ක්‍රමයෙන් ඒක හැමතිස්සෙම භාවිතයේ තියෙනම් ඒක මතකේ තියෙනවා. දැන් මම කරන්නේ ඒක ඕගොල්ලොන්ට. හරිද? ඒකයි මේ පේපර් ක්ලාස් එකේ තියෙන වටිනකම. හරිද? නැතුව ප්‍රශ්නෙට උත්තරේ කතා කරලා මෙන්න මේකට උත්තරේ 3 මේකට උත්තරේ 2 මේකට උත්තරේ 1 කියලා කියාගෙන යන්නේ නැහැ. එහෙම කරන පේපර් ක්ලාස් වලින් වැඩක් නැහැ. එහෙම කරන පේපර් ක්ලාස් එකක් හොඳයි. ඕගොල්ලෝ දියදර තනියෙන් පාඩම් කරනවා. මම දන්න මෙතන ඉන්න බහුතරයක් දෙනා තනියෙන් පාඩම් කරන්නේ නැහැ. ඒක හැටි. ඕගොල්ලොන්ගේ හැටි. ඒක හොඳම බ්‍රයිට් දක්ෂම කෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ නම් ඒ වැඩේ කරනවා. හොයාගෙන ගිහිල්ලා පේපර් කරනවා. හරිද? පේපර් පොත් අරන් ඇවිල්ලා කරනවා. පත්තර ගෙනල්ලා කරනවා. අර මේ ඩවුන්ලෝඩ් කරගෙන
පහුගිය පාස් පේපර් කරනවා. එහෙම කරනවා නම් හොඳයි. එහෙම මග පෙන්වීමක් තියෙන්න ඕන. මග පෙන්වීමක් නැති වෙච්ච ගමන් වැඩේ අවුල්. සමහර අයට බෑ තනියම කරන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ බහුතරයකට මේ විද්‍යාවට මේ වැඩේ වෙනවා. දක්ෂ වෙන්න උනත් බෑ තනියම කරන්න. ඒක එහෙම කරගෙන ගිහිල්ලා තුන්වෙනි ප්‍රශ්නයක් විතර ප්‍රශ්න තුනක් විතර තුන්වෙනි ප්‍රශ්නේ අමාරු වෙච්ච එකක් ආපු ගමන් ඇතරලා දානවා. ඔයගොල්ලෝ බලන්න මම කියන එක බොරුද ඇත්තද කියලා. ඔයගොල්ලොත් එක කම්පෙයාර් කරලා බලන්න සංසන්දනය කරලා බලන්න. එතකොට මම කියන එක බොරුද ඇත්තද කියන එක පැහැදිලි වෙයි. හරිද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙතන. ඒක නිසා තමයි මේ තියරි කොටසත් කියලා දීලා නැවත නැවත මගේ නැත්තම් මේ කට රිදෙනවට නෙවෙයි. නැවත නැවත මේක කියලා මට හරි ලේසි මේකේ උත්තර ටික කියලා දාලා උතර අපිට ඉක්මනට මේ පාඩමුත් ඉවර කරන්න ඕනේ. එහෙම වැඩක් නැහැ. හරිද? මේ යන විදියට ඔයගොල්ලන්ට බහුතරයක් හම්බ වෙනවා නම් ඒ දැනුම ඒක ගොඩක් වටිනවා. හරි. දැන් එතකොට ඔන්න මම ගෝ උඩින් දානවා අමුද්‍රව්‍ය තුනක්. hematite Fe2O3 hematite coke කියන්නේ හුණු ගල් කාබන් ගල් අංගු තමයි දාන්නේ ඊළඟට කැල්සියම් කාබනේට් හුණු ගල්. ඔය අමුද්‍රව්‍ය තුන මෙහෙම පල්ලෙහාට එනකොට ප්‍රතික්‍රියා පහක් සිද්ධ වෙනවා. අපි ඉගෙන ගන්නේ ප්‍රතික්‍රියා පහයි. ඒ ප්‍රතික්‍රියා පහ අවසානයේ එක ප්‍රතික්‍රියාවකින් යකඩ නිපද වෙනවා. මෙන්න මේ පතුලේ ඒ යකඩ ටික එකතු වෙනවා. පතුලේ තමයි එකතු වෙන්නේ. මේ තියෙන්නේ ද්‍රව යකඩ. යකඩ කිව්වට ඝන යකඩ නෙමෙයි හම්බ වෙන්නේ ද්‍රව යකඩ. මොකද මේක ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1900 ගානන්නේ. එතකොට යකඩවල ද්‍රවාංකය සෙල්සියස් අංශක 1800 හෝ 600 ගානක් මට මතක නැහැ. ඒ කියන්නේ ද්‍රව යකඩ තියෙනවා. ඒ ද්‍රවාංකයට වඩා උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ යකඩ දිය වෙනවා. ඊට උඩින් යබොර. එහෙම නැත්නම් අපි කියනවා ලෝ බොර. යබොර. ඒ කියන්නේ අර යකඩ අඩංගු පස්වල තිබිච්ච අනවශ්‍ය ද්‍රව්‍ය අපද්‍රව්‍ය ඒවා එකතු වෙනවා. මෙතනින් අපවායු පිට වෙනවා. මේ එළියට පිට වෙනවා අපවායු. අපවායු කියන්නේ ඒත් ඔය සංඝටක වල තියෙන වායුමය සංයෝග. ඒවා පිට වෙනවා. මේ තියෙන ඉන්ධන කුටීර. මේවට කියන්නේ ඉන්ධන කුටීර. ඉන්ධන කුටීර. හරිද? ඉන්ධන කුටීර. එතකොට ওই විදිහට අපිට මේ ධාරාඋෂ්මකේ පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට මම තව පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන මේකත් කියන්න ඕන මේ මතක් වෙච්ච වෙලාවේ දැන් සමහර අය ඉන්නවා පේපර් ක්ලාස් එකට එන්නේ නැතුව YouTube වලින් මේක බලලා මේ වැඩේ කියන්නේ පාඩම් කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒක හොඳයි ගැටලුවක් නැහැ. නමුත් මගේ අත්දැකීමෙන් මම දන්නෝ අපි මේ සජීවීව මේ විදියට ඉගෙන ගන්නකොට අපේ ඔළුවට යන ප්‍රමාණයයි අර විදියට බලලා අපි ඉගෙන ගන්නකොට අපේ ඔළුවට යන ප්‍රමාණය අතර ලොකු පරතරයක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. හරිද? ඕගොල්ලෝ එහෙම මේ මම YouTube එකට අනිවාර්යෙන් වීඩියෝස් දානවා. ඒක සමහර වෙලාවට ඕගොල්ලන්ට පන්තියට එන්න බැරි නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න. කිසි ගැටලුවක් නැහැ. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න සජීවීව ඉගෙන ගන්න. සජීවී කියන්නේ මේක සජීවීව නෙවෙයි. නමුත් එතෙන්දී ඕගොල්ලෝ පැය දෙක කොහොම හරි කට්ට කාගෙන ඉන්නවා. එකක්. හරිද? දෙවෙනි එක තමයි දැන් අපි අර වගේ කරනකොට අපිට කම්මැලි. මෙතන කොහොම හරි රැඳිලා ඉන්න. මොකද අපි මේක ලයිව් නේ කරන්නේ. ඒ කරනකොට මේකට සම්බන්ධ වෙලා කොහොම හරි ඊළඟ ඔයගොල්ලෝ නොතේරෙන දෙයක් තියෙනම් අපිට කතා කරලා මොනවා හරි කරලා ඒක විසඳ ගන්න පුළුවන්. අහම කරනකොට ඒ එන මේක නෑ. ඒ කියන්නේ පිකප් එකක් ලැබෙනවා කියලා ඒක ලැබෙන්නේ නෑ. ඒක ලැබෙන්නේ නෑ කියන්නේ එතකොට මේ අර උදාසීන වෙනවා. එහෙම මම ඕන තරම් දැන් අද බලනවනේ කම්මැලි දැන් ටිකක් විනාඩි 10ක විතර ඊළඟ දවසේ එහෙම බලලා අපිට ඉගෙන ගන්න වෙලාවල් ලැබෙන්නේ නැහැ. දවස යනවා. දවස ගියාට පස්සේ අපිට බලන්න මම කියන්නේ මොකද කියලා. ඔයගොල්ලෝ ඕන තරම් තියෙනවා නැත්නම් මේ අන්තර්ජාලයට ගියාම නැත්නම් එක එක જાති ඇප් තියෙනවා. හරිද? ඇවිල්ලා. හරිද? ඒ වයින් දෙන ඒවා බලන වෙලාවල්. නමුත් මේකට කොහොම හරි සම්බන්ධ වෙනකොට මේකට වෙලාව හැදෙනවා. අපි හදාගෙන මේ වැඩේ කරමු. ඒක නිසා කොහොම හරි උත්සාහ කරන්න සජීවීව පත්‍යයට සම්බන්ධ වෙන්න. මොකද දැන් අපි මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර 15ක් විතර කරලා තියෙනවා. මේ යන විදිහට අපිට තව ප්‍රශ්න පත්‍ර 15ක් 20ක් කරන්න පුළුවන්. ඒ ටික කරනවා කියන්නේ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒ ටිකත් කරලා ඒකක් ගන්න බැරි නම් ඉතින් ඇති වැඩක් නැහැ. හරිද? මේ යන දේත් එක්ක ඔයගොල්ලන්ට තමයි උපරිමයටම මේ දේ ලැබුණේ. ඉස්සර අපිට මේ ඉස්කෝලේ යනකොට ඊළාට මේ අමතර කියන්නේ අපි වෙලාව සෑහෙන වැය කරනෝනේ අමතර දේවල් වලට. ඒව ඉතුරු වෙලා තියෙනවා. ඒව ඉතුරු වෙලා තියෙනකොට ඒවයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. හරිද? සෑහෙන ප්‍රමාණයක් ඕගොල්ලොන්ට මේ ඉස්සරහට යන්න පුළුවන් හරියට ඉගෙන ගන්න කෙනෙකුට මේ ක්‍රමය. මොකද අපේ විභාග තීරණය වෙලා තියෙන්නේ දැනුම මනින්න විතරයි.
මේ විභාග හදලා තියෙන්නේ ලංකාවේ. වෙන මැනීමක් වෙන්නේ නැහැනේ. දැනුම මනින්නේ තනිකර ඉගෙනගත්ත දේවල් පාඩම් කරලා. ඒක නිසා තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ වැඩිපුර රස්සාවලට යන්නේ ගැහණුවනේ. පිරිමි රස්සාවලට යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රස්සා කියන්නේ මම කියන්නේ රජයේ සේවයේ ඉහළ තනතුරු වලට. පිරිමි යන ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පිරිමින්ට මේ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැහැ. පිරිමි ළමයින්ට මේ අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැහැ. ගැහණු අයට තමයි මේක ඒගොල්ලොන්ගේ මනස තමයි හැදිලා තියෙන්නේ. පාඩම් කළා අර කියලා දෙන දේක් අහන් ඉඳලා නැවත පාඩම් කරලා උත්තර ලියන්න. පිරිමි අයට එහෙම අමාරුයි. ඒගොල්ලෝ බලන්නේ පුළුවන් තරම් ක්‍රියාකාරකම් පාදකව ඉගෙන ගන්න. හරිද? ඒගොල්ලොන්ට මේ කියලා දෙන ඒවා අහන් ඉන්න දැන් මට උනත් එහෙමයි. අමාරුයි. ඒක නිසා අද වෙනකොට ලංකාවේ රැකියා ශේෂ්ත්‍රයේ දැන් නැත්නම් රජයේ ආයතනවල ඉහළ පුටුවල බහුතරයක් ඉන්නේ ගෑනු. පිරිමි අය ඒවට යන්නේ නැහැ. හරිද? නිකන් ඔයගොල්ලෝ බලන්නකෝ ඔයගොල්ලෝගේ ඉස්කෝලවල නම් දැන් ඉස්සරහට කොහොමද සර්ලා නැති වෙයි. ඔය යන විදියට ගියොත් ඉස්කෝලවල පිරිමි ගුරුවරයෙක් කියන එක නිකන් අර මේ ස්පෝර්ට් මීට් එකක් එම තියෙනකොට පිරිමි ගුරුවරයෙක් හොයාගන්න ඉස්කෝල 10කට විතර ගිහිල්ලා දෙන්නේ තුන් දෙනෙක් හොයාගන්න පුළුවන් මට්ටමට ඒ තව අවුරුදු 3-4ක් යනවා. පිරිමි අය එන්නේ නැහැ. මේ ඊළාට ඉස්සරහට ඔය යන විදියට ගියොත් සයන්ස් වලට මැත්ස් වලට A level වලට A level ඔය මේ විද්‍යා ගණිත අංශ වලට ගුරුවරු නැති වෙයි. හරිද? මොකද ඒ වැඩක් නැහැ. මේ වගේ කියන්නේ පඩියකට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වගේ තත්ත්වයක් එයි. ඒකත් මතක තියාගන්න. ඒක නිසා මේ පිරිමි අයට ඉතින් මේක මේ අසාර්ථක වුණාට වෙන කරන්න දෙයක් නැති නිසා ඉතින් මේක අල්ලගෙන යන්න කොහොම හරි කළා. හරි. දැන් ඔන්න මම කිව්වා මෙතනින් එනවා කියලා අමුද්‍රව්‍ය තුනක්. ඒ අමුද්‍රව්‍ය තුන තමයි Fe2O3 C CO2 CaCO3. මුලින්ම මෙන්න මේ කාබන් වල ප්‍රතික්‍රියාව මම ලියන්න යන්නේ. පළවෙනි ප්‍රතික්‍රියාව තමයි කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව. මේ කාබන් කෝක් මේක ඇතුලේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා උදුර ඇතුලේ තියෙන වායු ඔක්සිජන් තියෙනවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව මේක තුලිතයි. තුලිත කරන්න යන්නේ නැහැ. දෙවෙනි ප්‍රතික්‍රියාව තමයි මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් තව දුරටත් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන කාබන් මොනොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි මේ දාන කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් රත් වෙනකොට සෙල්සියස් අංශක 900ට විතර වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් වෙයි කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මෙයා වියෝජනය වෙනවා. වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හරිද? ඔන්න තුන්වෙනි ප්‍රතික්‍රියාව. හතරවෙනි ප්‍රතික්‍රියාව තමයි වැදගත්ම. මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රතික්‍රියාව. වැදගත්ම එක. මෙන්න මේ හීමටයිට්. හීමටයිට් කියන්නේ Fe2O3. හරිද? හීමටයිට් Fe2O3. මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. කාබන් මොනොක්සයිඩ් Fe2O3 ධන CO හැදෙනවා යකඩ හා කාබන් ඩයොක්සයිඩ්. Fe හා CO2 හැදෙනවා. Fe2O3 ධන CO Fe ධන CO2 මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකේ ඉලක්කම දාන්න මෙතෙන්ට තුනේ ඉලක්කම දාන්න මෙතෙන්ට තුනේ ඉලක්කම දාන්න ඔක කටපාඩම් කරලා තියාගන්න. ඕගොල්ලන්ට ඔක තුලිත කරන්න අමාරුයි. තුලිත කරන්න හිතලා තුලිත කරන්න ගියොත් අමාරුයි. ඒක නිසා මතක තියාගන්න CO ගාවට 3 දාන්න Fe ගාවට 2 දාන්න CO2 ගාවට 3 ඉලක්කම දාන්න. 2 3 2 3 එහෙනම් මතක තියාගන්න නැත්නම් අමාරුයි. දැන් බලන්න මෙතන යකඩ 2යි. මෙතන යකඩ 2යි තුලිතයි. මෙතන ඔක්සිජන් 3යි මෙතන 3යි 6යි. මෙතන 3 වරක් 2 6යි. මෙතන කාබන් 3යි මෙතන කාබන් 3යි. මෙන්න මේක තමයි යකඩ නිස්සාරණය කිරීමේ ප්‍රතික්‍රියාව. හරිද? මේ මම ලිව්ව එක තමයි යකඩ නිස්සාරණය කිරීමේ ප්‍රතික්‍රියාව. මේ උඳුර ඇතුළේදී මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ මේ තව ප්‍රතික්‍රියා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න මේක විතරයි. උඳුර ඇතුළේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තමයි යකඩ නිස්සාරණය වෙන්නේ. හරිද? යකඩ නිස්සාරණය වෙන්නේ. ඔන්න හතරවෙනි ප්‍රතික්‍රියාව. පස්වෙනි එක තමයි මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ්. හරිද? මේ කැල්සියම් ඔක්සයිඩ් අර යපස් වල තියෙන වැලි සිලිකන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙනවා CaSiO3 කැල්සියම් සිලිකේට්.
ඊළඟ ආයිත් මේ කැල්සියම් ඔක්සයිඩ් වැලි වල තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා Al2O3 එක. එතකොට හැදෙනවා CaAl2O4. මෙන්න මේ ගොල්ලොන්ට තමා කියන්නේ යබොර කියලා. යබොර හෙවත් ලෝබොර කියලා. එහෙනම් මෙයාගෙන් ප්‍රයෝජනය මොකක්ද කියලා අහුවොත් මේ අමුද්‍රව්‍ය විදියට දාන කැල්සියම් කාබනේට් වල ප්‍රධාන ප්‍රයෝජනය මොකක්ද කියලා අහුවොත් මෙන්න මේ යබොර ලෙස යබොර සාදා මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම. අපද්‍රව්‍ය යකඩ සමග ඉහළින් නැතිවන අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කිරීමට තමයි මේ දෙන්න මෙයා කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් වල එයා තමයි මේ වැඩේ කරන්නේ. හරිද? ඒක තමයි ප්‍රයෝජනේ. කැල්සියම් කාබනේට් වල ප්‍රයෝජනය අහුවොත් යබොර සෑදීම මගින් යකඩ සමග ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම. පහසුවෙන් ඉවත් කිරීම. මේ යබොර ඉවත් කරන්න මෙතනින් වෙනම ටැප් එකක් වෙනම කුටීරයක් තියෙන මේ කරාමයක් තියෙනවා. යකඩ ගන්න වෙනම කරාමයක්. ඔන්න ඕක තමයි යකඩ රිස්සාන. මේ ප්‍රතික්‍රියා පහ ඔයගොල්ලෝගේ කටපාඩම් වල තියෙනවා. මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක මේක දාන්නම් කැමති මේ ඔයගොල්ලන්ට ලියා ගන්න. සර් යබොර වලටමද ලෝබොර කියලා ඔව් ලෝබොර කියන්නේ යබොර වලට. හරි. ඔකේ සටහනක් දාගන්න. පොඩි වෙලාවක්. හරිනම් කියන්න. සර් ඔව්. යබොර සාදා යකඩවල අපද්‍රව්‍ය ඉවත් කිරීම සර් කැල්සියම් කාබනේට්ද? ඔව් කැල්සියම් කාබනේට්. ප්‍රයෝජන වලින් තමයි ඒක කරන්නේ. කැල්සියම් කාබනේට් වලින් කැල්සියම් ඔක්සයිඩ් හදනවා. ඒ කැල්සියම් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් එක්ක අහුවෙලා මෙන්න යබොර හැදෙනවා. ඒතර යබොර විදියට පිට වෙන්නේ ඒවා.
සාමාන්‍ය විවාහාරදී පීට් කියලා කියන ගල් අඟුරු වලටද? ගල් අඟුරුම නෙවෙයි. ගල් අඟුරු තියෙන කාබන් සහිත ඔය ඒ වගේ අර ඉස්සර කාලේ හිටපු ශාක සත්තු මැරිලා හැදිච්ච කාබන් අඩංගු කියන්නේ ඒකේ කාබන් ප්‍රතිශතයක් තියෙනවා. ඒ වගේ කාබනික ද්‍රව්‍ය. හරිද පීට් කියන්නේ. ගල් අඟුරුම නෙවෙයි. ගල් අඟුරු තියෙන්න පුළුවන්. පීට් තියෙන මුත්‍රාජ වල. එහෙම මතක තියාගන්න. ඒක 100% ගල් අඟුරු නෙවෙයි. හරිනේ. අපි එන ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් එනවා ඔයගොල්ලන්ට පුළුවන් මේ යකඩ නිස්සාරණදී ඉහත සංයෝගයේ සිදුවන තුලිත රසායනික සමීකරණය මෙන්න මේක ලියන්න තියෙන්නේ. Fe2O3 ධන 3යි CO ඊතලයක් 2යි Fe ධන 3යි CO2. ඒක තමයි යකඩ නිස්සාරණයේදී ඉහත සංයෝගයේ සිදුවන තුලිත රසායනික ප්‍රතික්‍රියාව. හරිද? ඒක තුන්වෙනි එකට උත්තරේ. හතරට උත්තරේ යකඩ නිස්සාරණයේ අවසානයේදී ද්‍රව යකඩ මත පාවන ලෝබරවල අඩංගු එක් සංඝටකයක් මෙන්න. කැල්සියම් සිලිකේට්, කැල්සියම් ඇලුමිනේට්. ලෝබරවල අඩංගු වෙන්නේ CaSiO3, CaAl2O4. මේක ලියන්න ලේසි. SiO2 ධන CaO මේ දෙක එකතු කරලා මේ පැත්තේ ලියන්න. මේ බලන්න CaSiO3 ඔයාලා ඕතන තුන් දෙනෙක් ඉන්නවා. මෙතන Al2O3 ධන CaO CaAl2O4 මේ විදිහට ලියන්න. හරිද? මොකද සර් කැල්සියම් සිලිකේට්ස් කැල්සියම් ඇලුමිනේට්. ඔව්. C කොටස මොනද යකඩ නිස්සාරණය අද සම්පූර්ණයෙන් කියනවා. මොකද මේ සැරේ සමහර වෙලාවට මේ යකඩ නිස්සාරණය ගොඩක් වෙලාවට O level paper එකේ ටාගට් කොටසක් ඉලක්ක කොටසක් සමහර කාලවලදී මේකෙන්ම එහෙම් පිටින්ම ඇවිල්ලා තියෙන ප්‍රශ්න දැන් ඒ වගේ ප්‍රශ්න ආපු කාලක එහෙම උගන්වලා තිබුණා නම් එයා ළමයින්ට ගොඩාක් උපරිමයටම ලකුණු ගන්න පුළුවන්. මොකද මේක එච්චර අමාරු නැහැ. අපිට සරලව මතක තියාගන්න මේ සමීකරණ පහ වුණත් අපිට මේ දරුණු සමීකරණ නෙවෙයි. දැන් කාබන් ධන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ධන කාබන් මොනොක්සයිඩ්. මේ කැල්සියම් කාබනේට් රත්කන් එක අනන්තවත් කියලා තියෙනවා අපි. කැල්සියම් කාබනේට් ඊතලයක් වියෝජන ප්‍රතික්‍රියා උණුගල් පිළිසනේ. මෙන්න මේක තමයි තුලිත කරන්න කඩපාඩම් කරගන්න. හැබැයි ඒක නම් වැදගත්ම සමීකරණය. ඔක හැමදාම එනවා. Fe2O3 අඩු ගානේ තුලිත කරන්න හරියනවා. මේවට XYZ දීලා. ඒක අමාරු වෙන්නේ. ඒක Fe2O3 ධන 3යි CO 2යි Fe ධන 3යි CO2. ඒක කඩපාඩම් කරගන්න. එතකොට මේ යකඩ නිස්සාරණය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. හරි. අපි C කොටසට යමු. පහත දක්වා ඇත්තේ ලුණු ලේවායක සරල රූප සටහනකි. දැන් ලුණු ලේවායක් ගත්තොත් ලුණු ලේවායක තියෙනවා ප්‍රධාන තටාක 3ක්. හරිද? දැන් මම මේ පහුගිය දවස්වල දැක්කා මේ ලංකාවේ ලුණු නිෂ්පාදනයට දැන් ලංකාවේ ලුණු නිෂ්පාදනය කරන්න තියෙනවා හම්බන්තොට, පුත්තලම, ඊට පස්සේ තව තියෙනවා එලිෆන්ට් පාස් ඒ ප්‍රදේශවල ලුණු ලේවා තියෙනවානේ. නමුත් මම දැක්කා පහුගිය දවස්වල ලංකාවට ලුණු ගෙන්නනෝ ඉන්දියාවෙන්. අපි දන්නේ නැති වුණාට ලංකාවට ලුණු ඉන්දියාවෙන් ගෙන්නනවා. ඉතින් බලන්න කොච්චර මේ ඉතින් ලංකාව වගේ රටකට තවත් දරා ගන්න පුළුවන්ද මේවා. ලංකාවට අපේ මෙච්චර මේ මුහුදු වෙරළක් තිබිලා මෙච්චර සම්පත් තිබිලා හොඳට අවුව වැටිලා දැන් සමහර රටවල් තියෙනවා ඍතු විපර්යාස තියෙන රටවල්. ඒ රටවල් වල ලුණු නිෂ්පාදනය කරන්න සෑහෙන්න අමාරුයි. ඇයි? අවුරුදු ලුණු නිෂ්පාදනය කරන්න නම් හොඳට සූර්ය තාපය පතිත වෙන්න ඕනේ. සූර්ය තාපයෙන් ජලය වාෂ්ප කරන්නේ. මේගොල්ලෝ ගොඩක් අමාරුවෙන් මේ අවුරුද්දකට එක කන්නේ. මේවා කන්න විදියට ගන්න අපි. අර වගා කරනවා වගේ කන්න විදියට. දැන් ලංකාවේ කන්න දෙක තුනක් ගන්න පුළුවන් අවුරුද්දකට. මේ වැටෙන අවුවත් එක්ක. නමුත් මේ ඉන්දියාවෙන් ලුණු ගෙන්නන තත්ත්වයක් තියෙනවා ලංකාවේ. ඉතින් ඒවා ගැනත් ඕගොල්ලෝ දැනගෙන තියාගන්න. මමත් එක්ක හිතුවේ නැහැ ඇත්තට මම පහුගිය දවස්වල තමයි දැක්කේ ඒක මේ ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන භාණ්ඩවල ලුණුත් තියෙනවා. ඉතින් ගෙන්නන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වගේ ගොඩාක් දේවල් ලංකාවේ තියෙනවා. ඉතින් ඒවා තියෙන තාක්කල් ඉතින් අපිට මේ වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. හරි. එතකොට දැන් ලුණු ලේවායක් ගත්තොත් ලුණු ලේවායක තියෙනවා තටාක 3.
ඉස්සෙල්ලාම තියෙන්නේ නොගැඹුරු විශාල තටාකය. නොගැඹුරු විශාල තටාකය ඊළඟට මධ්‍යස්ථ තටාකය ඊළඟට කුඩා තටාකය. එතකොට මේ තටාකවලට ජලය පොම්ප කරද්දී මුලින්ම නොගැඹුරු විශාල තටාකයට තමයි මුහුදු ජලය පොම්ප කරන්නේ. ඒ මුහුදු ජලය පොම්ප කරද්දී වඩදිය අවස්ථාවේදී මුහුදු ජලය පොම්ප කරන්න පුළුවන්. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. නැත්නම් මෝටරයක් දාලා මූදේ වතුර ඇදලා අවිල්ලා නොගැඹුරු විශාල තටාකයට දාන්න පුළුවන්. ඊට පස්සේ සූර්ය තාපය මගින් මේවා වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනකොට මේ එක එක තටාකවල පතුලේ තැම්පත් වෙන ලවණ ද්‍රාව්‍යතාවයේ අඩුම ලවණය තමයි ඉස්සෙල්ලම තැම්පත් වෙන්නේ. ඒ කියන්නේ දියවීම අඩුම ලවණය. දෙවනි තටාකේ ඊළඟට දියවීම අඩුම එක. තුන්වෙනි තටාකයේ තමයි ලුණු තැම්පත් වෙන්නේ. ලුණු තැම්පත් වුණාට පස්සේ හතරවෙනි එකට පොඩ්ඩක් උත්තරේ කියන්නකෝ. මේ තියෙන වෙන මේක උත්තරේ. කැල්සියම් සිලිකේට් කැල්සියම් ඇලුමිනේට්. අර මෙහෙම ප්‍රශ්නයක් අහද්දි දරුවෝ මේ අර එක දිගට කියාගෙන යනකොට අහන්න එපා නිකන් අපි ඒ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා ඉවර වුණාම අහන්න හොඳේ. ඊළඟ පාරේ එහෙම කරා මොකද නැත්තම් අර අපි කතා කරගෙන ගියපු ඒවා අවුල් යනවා. හරි? මේ දැන් ඔන්න මම කියාගෙන ගියේ තුන්වෙනි තටාකයේ තමයි ලුණු තැම්පත් වෙන්නේ. ලුණු තැම්පත් වුණාට පස්සේ ඉතිරි ද්‍රාවණයට කියනවා මව් ද්‍රාවණය කියලා. ඔයගොල්ලෝගේ මේ රූප සටහනේ පේපර් එකේ රූප සටහනේ දීලා තියෙන මව් ද්‍රාවණය. එහෙම නැත්නම් ඒකට කියන්නේ බිටර්න් ද්‍රාවණය. එහෙම නැත්නම් කියනවා කාරම් දියරේ. ඔය වචන තුනම මතක තියාගන්න. මව් ද්‍රාවණය, බිටර්න් ද්‍රාවණය, කාරම් දියරේ. මෙන්න මේ කාරම් දියරේ ඉවත් කරන්න ඕන ලුණු මිදුනට පස්සේ. හරි. අපි බලමු ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා පළමු සහ දෙවන තටාකවල අවක්ෂේපන ද්‍රව්‍ය. පළවෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ ද්‍රාව්‍යතාවය අඩුම ලවණය කැල්සියම් කාබනේට්. පළවෙනි තටාකයේ පතුලේ තැම්පත් වෙන අවක්ෂේප වෙනවා කියන්නේ පතුලේ තැම්පත් වෙන්නේ කැල්සියම් කාබනේට් CaCO3. පළවෙනි තටාකයක ලියාගන්න කැල්සියම් කාබනේට් CaCO3. CaCO3. දෙවන තටාකයේ කැල්සියම් සල්ෆේට්. ඔන්න පළවෙනි තටාකයේ CaCO3, දෙවන තටාකයේ CaSO4. කැල්සියම් සල්ෆේට්. තුන්වෙනි තටාකය තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතිරියට කියන්නේ මව් ද්‍රාවණය. මව් ද්‍රාවණය. එහෙම නැත්නම් කියන කාරම් දියරය. එහෙම නැත්නම් කියන්නේ බිටර්න් ද්‍රාවණය. බිටර්න් ද්‍රාවණය. මේ කැල්සියම් කාබනේට් වල ප්‍රයෝජන අහන්න පුළුවන් පළවෙනි තටාකේ තැන්පත් වෙන දෙවෙනි තටාකේ තැන්පත් වෙන කැල්සියම් සල්ෆේට් වල ප්‍රයෝජන අහන්න පුළුවන් ලුණු වල ප්‍රයෝජන අහන්න පුළුවන් මව් ද්‍රාවණයේ ප්‍රයෝජන අහන්න පුළුවන් කැල්සියම් කාබනේට් වල ප්‍රයෝජන දැන් ඕගොල්ලෝ ඊට කලින් එකේ දාන්න මොනවද යකඩ නිස්සාරණයට ඕන වෙනවා සිමෙන්ති හදන්න ඕන වෙනවා පිලිස්සු උණු හදන්න ඕන වෙනවා හරි කැල්සියම් සල්ෆේට් ගත්තොත් පැරිස් බදාමය හදන්න ඕන වෙනවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමය යොදා ගන්නවා හුණු කූරු හදන්න ඔය පිළිම හදන්න ප්‍රතිමා ඔය ගෙවල් වල තියෙන බුදු පිළිම වෙනත් පිළිම තියෙන්නේ ඒවයි තියෙන්නේ කැල්සියම් සල්ෆේට් ඊළඟට ප්ලාස්ටර් ඔෆ් පැරිස් භාවිතා කරනවා මේ අත මේ අස්ති බිඳුනම දාන ප්ලාස්ටර් හදන්න අර ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මැටි ගාලා වගේ හුණු ගාලා වගේ තියෙන්නේ අතපය බිඳුනන් අර පිටින් ආවරණයක් දාන්නේ හයි වෙලා තියෙන්නේ ඒව හදන්න හරිද POP කියලා කියන්නේ ඒවට භාවිතයි සෝඩියම් ක්ලෝරයිඩ් ආහාර රසවත් කරන්න ආහාර කල් තියාගන්න සුබීජ නාශකයක් මව් ද්‍රාවණයේ තියෙනවා මැග්නීසියම් පොටෑසියම් ක්ලෝරින් බ්‍රෝමින් අතර මව් ද්‍රාවණයේ ප්‍රයෝජන හොත් මැග්නීසියම් ලෝහය නිස්සාරණය කරන්න පොටෑසියම් ලෝහය නිස්සාරණය කරන්න ක්ලෝරීන් නිපදවා ගන්න බ්‍රෝමීන් නිපදවා ගන්න ඔන්න වගේ වල යන පුළුවන් මව් ද්‍රාවණයේ ප්‍රයෝජන හරිද එතකොට ඒ ටිකත් මතක තියාගන්න ඊළඟට මෙම ලේවා ක්‍රමයේදී මුහුදු ජලයේ ඇති සංඝටක වෙන් කරන ක්‍රම ශිල්පය දැන් මේ ලේවා වලට මේ ලේවායේ මේ ලියදි වලට නැත්තම් මේ තටාක වලට ජලය දාලා ජලය වාෂ්ප වෙන්නයි. ඒතර වාෂ්පීකරණය න ක්‍රම ශිල්පය වාෂ්පීකරණය. ජලය වාෂ්ප කරන තාපය එතනදී තාපය දෙන්නේ සූර්යා වාෂ්පීකරණය.
අපි තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. තුන්වෙනි කොටසෙන් කියනවා ලුණු ග්‍රෑම් 117ක් ගෙන පරිමාමිතික ප්ලාස්කුවකට ආශ්‍රිත ජලය දමා ලුණු සම්පූර්ණයෙන් දිය කර ඝන සෙන්ටිමීටර 500ක ලුණු ද්‍රාවණයක් සාදයි. එම ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණනය කරන්න. දැන් මම ඕගොල්ලන්ට සාන්ද්‍රණය ගණනය කරනකොට අවශ්‍ය වෙන දත්ත හතරක් ගැන කියලා දීලා තියෙනවා. මම මේ කියපු ක්‍රමයට යනවා නම් හරි ලේසි. ඒ හතර පැත්තකින් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා සමීකරණ දෙක ලියාගෙන ඉවර වෙලා ඒ දත්ත දාලා ගාන හදන්න. එච්චරයි තියෙන්නේ. ඇති දෙයක් නැහැ. හරිද? හරි. මම ලියන්නම් බලා ගන්න තාමත් මේක ටිකක් අපහැදිලි අය බලා ගන්න පැහැදිලිව මේක තමයි ක්‍රමය. සාන්ද්‍රණය හොයන්න දත්ත හතරක් අවශ්‍යයි. පළවෙනි එක තමයි මෙන්න මේ සමීකරණය. C සමානයි n බෙදීම v. සාන්ද්‍රණය C කියන්නේ සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. මොන පළවෙනි සමීකරණය. සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. දෙවෙනි සමීකරණය තමයි n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් n. හතරයි ඕන වෙන්නේ. ඔය හතර දන්නවා නම් ඕන ගානක් හදන්න පුළුවන්. දෙවෙනි එක තමයි n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් n. මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. තුන්වෙනි එක තමයි පරිමා අතර සම්බන්ධතාව. පරිමා අතර සම්බන්ධය. දැන් මේ ගානේ දීලා තියෙන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර් නම් එහෙම නැත්නම් මිලිලීටර් නම් අපි ඒක හරව ගන්න ඕන ඝන ඩෙසිමීටර් වලට. දැන් මෙතන ඒක හරි ලේසි. මිලිලීටර් හෝ ඝන සෙන්ටිමීටර් වලින් ඕගොල්ලන්ට දුන්නොත් දැන් මෙතන ඝන සෙන්ටිමීටර් 500 නේ දීලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර් 500 ඝන ඩෙසිමීටර් ගන්න 1000 බෙදන්න. එච්චරයි. 500 බෙදන්න 1000. ඝන ඩෙසිමීටර්. මොකද ගානේ සාන්ද්‍රණ ගණන් වල අපි ගානට පරිමාව ආදේශ කරන්නේ ඝන ඩෙසිමීටර. ඝන සෙන්ටිමීටර වලින් ගොඩක් වෙලාට දෙන්නේ. ඝන සෙන්ටිමීටර එහෙම නැත්නම් මිලිලීටර. ඕන එකක්. ඝන සෙන්ටිමීටර හෝ මිලිලීටර දෙනවා. අපි ඝන ඩෙසිමීටර වලට හරවනවා. එතකොට ඝන ඩෙසිමීටර 500 බෙදීම 1000න් බෙදෙන එක කරන්නේ. හැමතිස්සෙම 1000න් බෙදන්න. අන්තිම එක තමයි මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය සෙවීම. මෞලික ස්කන්ධය කියන්නේ කැපිටල් M. මෙන්න මෙයා. එයා හොයා ගන්න වෙනවා අපිට. දැන් මෙතනත් අපිට හොයා ගන්න වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට අපි කරන්නේ මොකක්ද? දෙකක් ලේසි. සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් කැලි දෙකක් ගහගත්තා. ගානේ දීලා තියෙන වරහන් ඇතුලේ සෝඩියම් 23. 23 ඒවා එකයි. ක්ලෝරින් 35.5යි. ඒ වගේම එකයි. එහෙනම් උත්තරේ එනවා 58.5යි. ඔන්න මෞලික ස්කන්ධය හොයාගත්තා 58.5යි. G MOL ඍණ එක. ඔන්න ඔය හතර දන්නවා නම් ඕන සාන්ද්‍රණයේ ගානක් හදන්න පුළුවන්. ඔය හතර ඉතින් අපි පැත්තකින් ලියාගෙන හොයා ගන්න ඕන. සමීකරණ දෙක කටපාඩම් කරගන්න ඕන. පරිමාත්‍රය සම්බන්ධය මෞලික ස්කන්ධය හොයා ගන්න. ඊට පස්සේ ගාන හොයන්න තියෙනවා. හරි. දැන් මේකේ අහලා තියෙන සාන්ද්‍රණයනේ. එහෙනම් මම සාන්ද්‍රණයේ අතල් සමීකරණ ලියන්න. මේ බලන්න. C සමානයි n බෙදීම v කියලා ලියන්න. ගානේ අහලා තියෙන සාන්ද්‍රණය. ඉස්සෙල්ලාම බලන ගාන කියවලා. සමහර ඒවා ස්කන්ධයයි. සමහර ඒවා මවුල ගණනයි. ඒ අදාළ සමීකරණ ලියා ගන්න. දැන් සාන්ද්‍රණේ අහලා තියෙන. එහෙනම් මම ලියාගත්ත C සමානයි n බෙදීම v. දැන් බලනෝ සාන්ද්‍රණය හොයන්න නම් මෙන්න මේ දෙන්න ඕන. මවුල ගණන දැනගන්න ඕන පරිමාව දැන්. දැන් ගාන කියවන. මවුල ගණනක් දීලා නැහැ. ගානේ දීලා තියෙන්නේ ස්කන්ධයයි පරිමාවයි. එච්චරනේ දීලා දෙන්නේ. ලුණු ග්‍රෑම් 117ක්. ග්‍රෑම් වලින් මනින්නේ ස්කන්ධය. ඝන සෙන්ටිමීටර වලින් මනින්නේ පරිමාව. එහෙනම් ස්කන්ධයේ පරිමාවයි දීලා තියෙන්නේ. පරිමාව කියන මෙතන. මවුල ගාන දීලා නැහැ. එහෙනම් C හොයන්න මවුල ගාන දන්නේ අපි එතන ඉස්සරහ තියෙන පරිමාව. පරිමාව අපි එතන හොයාගත්ත 0.5යි. ඝන ඩෙසිමීටර. අපි මේ 510න් බෙදුවා 0.5. ඒක මෙතනට දාගන්න. 0.5යි ඝන ඩෙසිමීටර. හරි. දැන් මෙහෙන අපි මවුල ගාන හොයා ගන්නවා. මවුල ගාන හොයා ගන්න පුළුවන් දරුවෝ මෙන්න මේ සමීකරණය. n සමාන එක අපෝ පැත්තකින් ලියා ගන්න. n සමානයි n බෙදීම. මවුල ගණන හොයන්නේ
ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදෙන. ස්කන්ධය ගානේ දීලා තියෙනවා 117යි ග්‍රෑම් කියලා. ස්කන්ධය දීලා තියෙනවා 117යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය අපි හොයාගත්තා. 58.5 G MOL ඍණ 1 මේ එක හොයාගත්තා. 58.5 G ට G කැපිලා යනවා. 58.5 ඒවා දෙකයි 117ට. MOL ඍණ 1 ගියා උඩට MOL. එහෙනම් මෙතන මෞල ගාන දෙකයි. එහෙනම් 2.5න් බෙදනවා කියන්නේ 25න් බෙදෙන උත්තරය එනවා 4යි MOL DM ඍණ 3. බලන්න කොච්චර ලේසිද කියලා. ඇති දෙයක් නෑ සාන්ද්‍රණ ගණන්. හරිද? ඔක පැහැදිලිව හදාගන්න එක තාමත් බැරි අය. හරිනේ? හරි. අපි ඊළඟ කොටසට යමු එහෙනම්. සර් ඔව්. සර් අපි දැන් ඔය ලේවා ක්‍රමයෙන් ලුණු නිෂ්පාදනය කරනකොට අපි අර සහිත ලුණු කියලා කියන එක හදන්නේ මේ සාමාන්‍ය ලුණුවට මොකක් හරි සංඝටක එකතු කරලාද නැත්නම් ඒ කියන්නේ මැග්නීසියම් සල්ෆේට් නේ. සහිඳ ලුණු කියන්නේ මැග්නීසියම් සල්ෆේට් නේද? සහිඳ ලුණු කියන්නේ සෝඩියම් වල එකක් නෙවෙයි. හරි? සහිඳ ලුණු කියන්නේ මට මතක හැටියට මැග්නීසියම් සල්ෆේට්. ඒක හදන්නේ වෙන ක්‍රම වලින්. ඕකේ සමහර වෙලාවට මේකෙන් හදන්න පුළුවන්. කාරම් දියරෙන් හදන්න පුළුවන්. හරි? ඒක හදන ක්‍රමේ නම් මම හරියට දන්නේ නැහැ. ඒක මේ සෝඩියම් එක්ක සම්බන්ධයක් නැහැ. සෝඩියම් වල ලවණයක් නෙවෙයි සහිඳ ලුණු කියන්නේ. ඒක මතක තියාගන්න. හරිනේ? ඒක මේ සමහර විට මේ කාරම්දියරේ භාවිතා කරලා හදනවා ඇති සහිඳ ලුණු. ඔය සහිඳ ලුණු කියන්නේ අර සර් ඉස්සර කසාය වලට දානවා කියලා කියනවා. කසාය වලට ගන්න මේ රසායනික ද්‍රව්‍ය මැග්නීසියම් සල්ෆේට්. මට මතක හැටියට සහිඳ ලුණු කියන්නේ මැග්නීසියම් සල්ෆේට්. මම හරි වෙන්න ඕන. මැග්නීසියම් වල ලවණයක් සහිඳ ලුණු කියන්නේ. ඔය මේ තව තියෙනවානේ සහිඳ ලුණු තව තියෙන ලුණු වර්ග තියෙනවා මේ අපි මේ කසාය ගැන කතා කරද්දී ඒව කතා කරනවා. මේ ආයුර්වේදයේ වගේ තව නම් තියෙන මට මතක නැහැ. එන්නේ නැහැ දැන්. මේ මැග්නීසියම් සල්ෆේට් තමයි මට මතක හැටියට සහිඳ ලුණු කියන්නේ. හරියටම ෂුවර් නැහැ හොඳ මට මේ එන්නේ නැහැ. ඉන්නවා විනාඩියක්. එප්සම් සෝල්ට් කියලා කියන්නේ සහිඳ ලුණු වලට. එප්සම් සෝල්ට්. ඔව් ඒක සෝඩියම් ක්ලෝරයිඩ් නෙවෙයි. මතක තියාගන්න. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙන්නේ තාපය. තාපය කොටස. රූපේ පෙන්වා ඇත්තේ වීදුරු රසදිය උෂ්ණත්වමානයකි. මෙය ක්‍රමාංකනය කර ඇත්තේ සෙල්සියස් පරිමාණයෙන්. සෙල්සියස් කියන්නේ සම්මත පරිමාණයක් නෙවෙයි. අභිමත පරිමාණයක්. ඒ කියන්නේ
අපි දැන් එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම උෂ්ණත්වය මනින පරිමාණය නැත්නම් උෂ්ණත්වය මනින ඒකකය සෙල්සියස්. නමුත් ඒක සෙල්සියස් කියන විද්‍යාඥයාට කැමති විදියට හදපු ඒකකයක්. අපි ඉගෙනගෙන තියෙනවා අර එයා ඒ සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ අයිස් දියවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 විදියට අරගෙන ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 විදියට අරගෙන සාමාන්‍ය පීඩනයේදී ඒ අතර පරතරය කොටස් 100කට බෙදලා තමයි සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ. හරිද? ඒ වගේ තව තියෙනවා ෆැරන්හයිට් පරිමාණය. ඒකත් ෆැරන්හයිට් කියන විද්‍යාඥයාට අභිමත විදියට හදලා තියෙන්නේ කැමති විදියට. එතකොට එයා අරගෙන තියෙන අයිස් දිය වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 32 විදියට අරගෙන ජලය නටන උෂ්ණත්වය ෆැරන්හයිට් 212 විදියට අරගෙන ඒ අතර පරතරය කොටස් 180කට බෙදනවා. නමුත් අපි භාවිතා කරන මේ සම්මත පරිමාණය තමයි කෙල්වින්. කෙල්වින් විද්‍යාඥයා කෙල්වින් කියන විද්‍යාඥයා කිව්වා ලෝකේ ඕනම වස්තුවකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වයක් තියෙනවා. ඒක තමයි නිරපේක්ෂ ශූන්‍ය. ලෝකේ තියෙන්න පුළුවන් යම් වස්තුවකට තිබිය හැකි අවම උෂ්ණත්වය. ඒකට කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය. නිරපේක්ෂ ශූන්‍ය විදියට එයා සැලකුවේ කෙල්වින් බිඳුව. එතන ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන පරිමාණයට කියන්නේ කෙල්වින් පරිමාණය. කෙල්වින් බිඳුව, කෙල්වින් 1, කෙල්වින් 2 එහෙම තමයි එතන ඉඳලා තමයි වැඩි වෙන පරිමාණය. ඒ කියන්නේ ලෝකේ තියෙන ඕනම දෙක උෂ්ණත්වය මනින්න පුළුවන්. කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් නම් -273.15. 1.5 ඇතරියත් -273 කියලා මතක තියාගන්න. එහෙනම් දැන් පළවෙනි ප්‍රශ්නෙන් අහනවා වෙනත් උෂ්ණත්ව මාන. දැන් මේ තියෙන වීදුරු රසදිය. තව තියෙනවා එනවා වීදුරු මධ්‍යසාර. ඊට පස්සේ සංඛ්‍යාංක අද වෙනකොට භාවිතා කරන්නේ බහුතරයක්. සංඛ්‍යාංක උෂ්ණත්ව මාන. එහෙනම් උත්තර ලියන වීදුරු මධ්‍යසාර උෂ්ණත්ව මාන, ඊළඟ සංඛ්‍යාංක උෂ්ණත්ව මාන. හරිද? ඒවා ගන්න පුළුවන්. ඊළඟ පහත උෂ්ණත්ව කෙල්වින් පරිමාණය. සෙල්සියස් කෙල්වින් කරද්දී අපි කරන්නේ 273ක් එකතු කරන එක. උත්තරේ දාන්න හදලා. සෙල්සියස් අංශක 37ට 273ක් එකතු කරන්න. ඍණ 10ට 273ක් එකතු කරන්න. අර උත්තර ටික කියන්නටක් ගන්න. කෙල්වින් 310යි කෙල්වින් 263යි. ඔව්. කෙල්වින් 310යි කෙල්වින් 263යි. මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා හරස් ගුණිතයෙන් හැදුවොත් උත්තර දෙනවද? ලකුණු දෙනවද? මට තේරෙන්නේ නැහැ හරස් ගුණිතයෙන් මොකද්ද කියන්නේ. මේ හරස් ගුණිතයෙන් හැදුවොත් ලකුණු දෙනවද කියලා අහන්නේ. සායි මම කියන්නකෝ එකතු කරන්න ඕන ගණන් දෙක. 273ක් එකතු කරන්න. 37ට 273ක් එකතු කරන්න. සෙල්සියස් පරිමාණයට හරවද්දි කෙල්වින් සෙල්සියස් වලට හරවද්දි කරන්නේ සෙල්සියස් අගයට 273ක් එකතු කරන්නේ. 37ට 273ක් එකතු කරන්න. උත්තර උත්තරේ 310. ඊට පස්සේ ඍණ 10ට 273ක් එකතු කරන්න. එතකොට එන්නේ 263. ඒ ඍණ කියන්නේ 10ක් අඩු වෙනවනේ. 263. තුන්වෙනි ප්‍රශ්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ ක්‍රියාකාරීත්වය සඳහා රසදියවල කුමන ගුණයක් භාවිතා වේද? මොකද උත්තරේ? ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණය. තර රසදියවල ප්‍රසාරණ ගුණය. තව තියෙනවා ඉතින් මේවා මේ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ඒකාකාරව ප්‍රසාරණය වීම. එහෙම ලියනවා නම් වැඩිය හොඳයි. පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ඒකාකාර ප්‍රසාරණ ගුණය කියන එකක් තියෙනවා. ඒකාකාර ප්‍රසාරණය කියන එකක් තියෙනවා. හරිද? රසදියවල ඒකාකාර ප්‍රසාරණය. පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ඒකාකාර ප්‍රසාරණය. විදුලි උවාරණ කිහිපයක පිරිවිතර පහත දක්වා ඇත. විදුලි උවාරණ කියන්නේ විදුලි උපකරණ කියන එක. පිරිවිතර කියලා කියන්නේ එම උපකරණ ක්‍රියාත්මක වීමට සැපිය යුතු ඒ වෝල්ටීයතාවය, විභවාන්තරය, ධාරාව ඒවායි අගය. නිවැරදි අගය. ඒවට තමයි කියන්නේ පිරිවිතර කියලා. හරිද? මේ වචන තේරුම් මතක තියාගන්න. උවාරණ කියන්නේ විදුලි උපකරණ වලට, පිරිවිතර කියන්නේ ඒ උපකරණය ක්‍රියාත්මක කිරීමට යෙදිය යුතු නිවැරදි ඒ වෝල්ටීයතාවයේ, ජවයේ, එහෙම නැත්නම් ධාරාවේ නිවැරදි අගය. නැත්නම් ඒවයි ක්‍රියාත්මක වෙනකොට ලැබෙන ජවය, නිවැරදිව ලැබෙන ගාන. අන්න ඒවට කියන්නේ පිරිවිතර. ගොඩක් උපකරණවල පිරිවිතර ලියලා තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝගේ ගෙදර තියෙනවා නම් රයිස් කුකරයක්, ඒ රයිස් කුකරේ කොහෙද ස්ටිකරයක් හරි අලවලා, එහෙම නැත්නම් ප්‍රින්ටර් එකක් ඇති වෝල්ට් 230යි AC එහෙම ලකුණු කරලා ඇති. අන්න ඒවට කියන්නේ පිරිවිතර. දැන් සූත්‍රිකා බල්බ් එක අර වීදුරුවේ ලකුණු කරලා තියෙනවා 100යි වොට් 230යි වෝල්ට්.
ඇම්පියර් 5 එහෙම ලකුණු කරලා තියෙනවා. දැන් ඒකේ කියලා තියෙන සූත්‍රිකා බල්බයේ CI watt 230යි වෝල්ට්. හරිද? LED 15යි watt 230යි වෝල්ට්. සාමාන්‍ය විදුලි ස්ත්‍රික්කය 1500යි watt 230යි වෝල්ට්. වාෂ්ප විදුලි ස්ත්‍රික්කය ගොඩක් වෙලාට භාවිතා කරන්නේ මේ ඔය මේ ටේලර් ෂොප් වල එහෙම මේ ඇඳුම් අයන් කරන්න ගන්න වතුර ටිකක් දාලා අර ස්ප්‍රේ කරලා වාෂ්පෙන් ඒ වගේ හරිද ඒකේ 220යි watt 230යි වෝල්ට්. හරි. පළවෙනි ප්‍රශ්නේ ජවය මැනීම සඳහා යොදන සම්මත ඒකකයේ සංකේතය watt capital W watt කියලා ලියන්න එපා W දාන්න. සංකේතනේ අහලා තියෙන W. දෙවැනි ප්‍රශ්නේ LED බල්බය පැය 4ක් දැල්වූ විට වැයවන ශක්තිය. LED පැය 4ක්. ඔක කිලෝවොට් පැය වලින් හදන්නත් පුළුවන්. කැමති නම් ජූල් වලින් හදන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? කිලෝවොට් පැය වලින් හදන්නත් පුළුවන්, ජූල් වලින් හදන්නත් පුළුවන්. ඔව්. සමීකරණය අපිට ගන්න පුළුවන් E සමානයි VIT. IT ගන්න බෑනේ. මේකේ ධාරාවක් දීලා නැහැ. E සමානයි PT ගන්න පුළුවන් නේ. වැයවන ශක්තිය සමානයි ජවය වැඩි කිරීම ගත වූ කාලය. මේ ජවය කියන්නේ දරුවෝ හොඳට තේරුම් ගන්න තප්පරයකදී වැයවන ශක්තිය. තප්පරයකදී මෙච්චර නම් පැය 4කදී බලන්න තප්පරයකදී වැයවන ශක්තිය පැය 4ෙන් ගුණ කරන්න. මේ ජවය කියන්නේ ඒකක කාලයකදී වැය වූ විද්‍යුත් ශක්තිය. නැත්නම් ඒකක කාලයකදී සිදුවන කාර්ය ප්‍රමාණය. අපිටත් ජවයක් තියෙනනේ. අපි තප්පරයකදී කොච්චර වැඩ කරනවද? අන්න ඒකට කියන ජවය කියලා. අපේ යන්ත්‍රයක ජවය කියන්නේ යන්ත්‍රය තප්පරයකදී සිද්ධ කරන කාර්යය. ඒකක කාලයකදී සිදු කරන කාර්යය. ඕගොල්ලන්ට ජවය හොයන්න තියෙනවා. දැන් මිනිස්සෙක් කිලෝ 20ක මොනවා හරි පෙට්ටියක් උස්සගෙන මීටර 5ක් ගමන් කරා නම් තත්පර 10කදී ඔහුගේ ජවය සොයන්න. එතකොට කිලෝ බර කරන්න ඕන, කිලෝග්‍රෑම් ඉස්සෙල්ලා නිව්ටන් කරන්න ඕන, W = mg දාලා. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕන කාර්ය හොයන්න ගමන් කරපු දුරෙන් ඒක බෙදනවා ගත වූ කාලය. හරිද? කිලෝ 20 නම් නිව්ටන් 200යි. එයා මීටර 10ක් දුර ගියා, මීටර 5ක් දුර ගියා තත්පර 10කදී. ඔන්න එයාගේ ජවය. බිඳුවට බිඳුව කැපන උත්තරේ එනවා 100යි watt. ඔන්නමයි ජවය ගන්න. බලය වැඩි කරනවා සිදු කරපු. දැන් මෙයා පෙට්ටියක් උස්සගෙන මීටර 5ක් දුර ගියා. පෙට්ටිය කිලෝග්‍රෑම් 20යි. එහෙනම් ඒකේ බලය නිව්ටන් 200යි. ඒක හොයන්නේ W = mg වලින්. හරිද? බර එහෙම නැත්නම් බලය ස්කන්ධය 20යි ගුරුත්වාකර්ෂණය 10යි 200යි. එයා මීටර 5ක් දුර ගියා. ගත වුණා තත්පර 10ක්. එහෙනම් මීටර 5ක් තත්පර 10 නම් තත්පරයකට කොච්චර දුරක් ගියාද බලන්න. කොච්චර කාර්යයක් කරාද බලන්න. මේක 10න් බෙදනවා. බිඳුවට බිඳුවට කපන විදියට 100යි වගේ. ඔන්න ඔය විදියට තමයි ජවය හොයන්නේ. හරිද? සාමාන්‍ය විදියට ජවය හොයන්නේ එහෙමයි. විදුලි උපකරණ වල ජවය හොයන්නේ වෙනම සමීකරණ තියෙනවා. හරිද? ඒක දැන් අපිට ඕනේ අපි මෙතන අදාළ කොටස කරගෙන යන්න. මෙතන එතකොට ශක්තිය අහලා තියෙන ශක්තිය කියන්නේ ජවය වැඩි කිරීම කාලය. ජවය LED බල්බේ වොට් 15යි. කාලය කියන පැය 4ක්. පැය තත්පර කරන්න 3600න් ගුණ කරනවා. දරවන්න යනවා 15යි වොට් කියන්නේ JS ඍණ 1 වැඩි කිරීම 4 වැඩි කිරීම 3600යි තත්පර වලට තත්පර ඍණ 1 කැපිලා. තත්පර වලට තත්පර ඍණ 1 කැපිලා. ඒතර උත්තරයක් එනවා 15 වරක් 4 60යි 60 වැඩි කිරීම 3600. බිංදු 3ක් දාගන්න. 6 වරක් 6 36න් 6 3ක් ඉතුරු 6 වරක් 3 18යි 3යි 21යි. මොන උත්තරේ?
ඊළඟ ප්‍රශ්නයෙන් කියනවා සාමාන්‍ය විදුලි ස්ත්‍රික්කයට වඩා වාෂ්ප විදුලි ස්ත්‍රික්කයෙන් රෙදි මැදීම වාසිදායකය. කියන්න බලන්න උත්තරයක් ඒකට හේතුව. කවුරු හරි උත්තරයක් දෙන්න බලන්න. සාමාන්‍ය විදුලි ස්ත්‍රික්කයට වඩා මේ කවුද 60 ජූල් කියලා දාලා තියෙන්නේ. 60 ජූල් වෙන්නේ නැහැ. පැය තත්පර කරන්න ඕනේ හැමතිස්සෙම මතක තියාගන්න. හරිද? හැමතිස්සෙම මතක තියාගන්න. මේවා හදද්දි සම්මත ඒකක ඕන භාවිතා කරන්න. මේ ගණන් හදද්දි සම්මත ඒකක ඕන භාවිතා කරන්න. සම්මත ඒකක නැත්තම් ලකුණු දෙන්නේ නැත. හරි මට ඊළඟ එකට උත්තරේ කියන්න බලන්න කවුරු හරි. කවුරු හරි උත්තරේ කියන්න ඉක්මනට මට මේක වැදගත්. ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න ඕන පොඩ්ඩක්. ඉක්මනට වෙලාව ගන්නේ නැතුව කියන්න. Oh. එන්නෑනේ උත්තර ඉක්මනට. සාමාන්‍ය විදුලි ස්ත්‍රික්කයට වඩා වාෂ්ප විදුලි ස්ත්‍රික්කයෙන් රෙදි මැදීම වාසිදායකය. මෙයට හේතුව උත්තරයක් ආව එක හරි. එක උත්තරයක් හරි. හොඳයි අනිත් අයගේ වැරදි. හරි මම උත්තරේ කියන්න. උත්තරේ තමයි මේක 10 වසරේ දරුවෝ දන්නේ නැහැ. 11 වසරේට මේකට උත්තරයක් දෙන්න පුළුවන්. උත්තරේ තමයි වාෂ්ප විදුලි ස්ත්‍රික්කයේ සාමාන්‍ය තාපයට අමතරව වාෂ්පීකරණයේ ගුප්ත තාපයද ඇතුළත් වේ. හරිද? වාෂ්ප විදුලි ස්ත්‍රික්කයේ සාමාන්‍ය තාපයට අමතරව වාෂ්පීකරණයේ ගුප්ත තාපයද ඇතුළත් වේ. මේ නිසා කාර්යක්ෂමතාව වැඩි, ඉක්මනින් රෙදි මැදගත හැකි. ඒ කියන්නේ වොට් ගාන වැඩි වුණාට රෙදි මැදින්න ඉක්මනින් මදින්න පුළුවන්. ඊළාට රෙදි මදිනකොට අර අපි දැන් ගෙදර ස්ත්‍රික්කේ කොච්චර මැද්දත් රැලි තියෙන ඒවා වාෂ්ප විදුලි ස්ත්‍රික්කේ ඇති තාපය නිසා ඒ රැලි ඉවත් වෙලා හොඳට මැදෙනවා. දැන් බලන්න ගෙදර අපි දැන් අලුතෙන් කලිසමක් මැහුවට පස්සේ දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ නේ. ඔය ටේලර් ෂොප් වල අලුතෙන් කලිසමක් මැහුවම නැත්නම් අලුතෙන් ඇඳුමක් මැහුවම ඒගොල්ලෝ මදින අයන් එකෙන් මැද්දට පස්සේ ඒ තීරු ලස්සනට පිළිවෙලට තියෙනවා. දැන් අපි ගෙදර ඇවිල්ලා මේ විදියට අයන් එකෙන් මදින්න උත්සාහ කරන උපරිමයටම දාලා මැදෙන්නේ නැහැ. හේතුව තමයි තාපය වැඩි යන. හරිද? ඔයගොල්ලෝ උත්තරේ ලියා ගන්න වාෂ්ප විදුලි ස්ත්‍රික්කයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපයද ඇත. මේ නිසා කාර්යක්ෂමව රෙදි මැදගත හැකියි. එනයි උත්තරේ. හරිලාට මේ මම ඕගොල්ලන්ට මේ දැන් ඉස්සරහට 11 වසරේ අයට තියෙනවා ඉලෙක්ට්‍රොනික පාඩම. පොඩ්ඩක් මේකත් අහගන්න. ඉලෙක්ට්‍රොනික පාඩම තියෙනවා. ඉලෙක්ට්‍රොනික පාඩම සාමාන්‍යයෙන් අමාරු පාඩම. හරිද? ගොඩක් අයට මේක අවබෝධ කරගන්න අමාරුයි. ඒක නිසා සමහර දරුවෝ ඉලෙක්ට්‍රොනික පාඩම අතෑරලා දාලා යන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඒක බලන්නේ නැහැ. ඒකේ තියෙන දේවල් තේරුම් ගන්න බෑ කියලා අතෑරලා දාලා යනවා. දැන් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉලෙක්ට්‍රොනික පාඩමට පාඩම කරන්න දවසක් හෝ දෙකක් භාවිතා කරලා සෙමින එකක් වගේ. කියන්නේ සතිය දවස් දෙකක් අරගෙන ඉවර වෙලා ඒ පන්තිය
කරන ටයිම් එකේම නැති ඒතර අපිට වෙලාවත් ඉතිරි වෙනවා. සෙමින එකක් විදිහට ඔක්කොම ප්‍රැක්ටිකල් එක්ක. ඒ කියන්නේ පරිපත ඔක්කොම ප්‍රැක්ටිකලුත් එක්කම සෙමින එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? මම ඒකට ඉස්සර මේ දැන් පොඩි ගානක් අය කළා සෙමින එකට. ඒ කියන්නේ පන්ති ගාස්තුවට අමතරව ඒ දවස් දෙකට. හරිද? ඒ දවස් දෙකට ගානක් අය කළා. පොඩි ගානක්. ඕගොල්ලෝගෙන් මහ ලොකු ගණන් ගන්න නැහැ පන්ති යන එකෙන්. මේ එහෙම පිටින් සම්බන්ධ වෙන අයට ගෙනුත් ගානක් අරගෙන මොකද මම ඒක කරන්නේ පිටින් යම් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා නම් නැත්නම් ඒකේ තේරුමක් නැහැ. එහෙම මම try එකක් දෙනවා කරන්න. හරිද? ඒක නිසා මම ඉස්සරහට මේ WhatsApp group එකක් හදනවා. පුළුවන් නම් ඕගොල්ලන්ට මම ඒක එවන්නම්. ඕගොල්ලොන්ගේ යාළුවොත් ඒකට සම්බන්ධ කරන්න. හරිද? ඕගොල්ලෝ දැන් අර මෙහෙම එකක් තියෙනවනේ සමහර සම්මන්ත්‍රණ වලට එහෙම මේ යාළුවෝ එහෙම සම්බන්ධ කරාට පස්සේ සම්බන්ධ කරපු කෙනාට බයිනවා 7-5කට වැඩක් නැහැ අපරාධ සල්ලි එහෙම කියලා කියනෝනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක ගැන බය වෙන්න එපා. අනිවාර්යෙන් මේ සම්බන්ධ වෙන කෙනාට ගැරන්ටියක් කරනවා ඕගොල්ලොන්ට බනින්නේ නැහැ කියන එකට. හරිද? يعني මේ සම්බන්ධ වෙන කෙනා ඕගොල්ලොන්ට බනින්නේ නැති මට්ටමන මම මේ ඉලෙක්ට්‍රොනික ටික සම්පූර්ණයෙන් කරනවා. තේරෙන විදියට. සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ට නොතේරෙන පාඩමක් විභාගයේදී බහුතරයක් දෙන අතෑරලා යන ප්‍රශ්නයක්. හැබැයි ව්‍යුහගත රචනාවලට ආපු දවසට අතාරින්න බෑ. එහෙම ඕන තරම් O level වල ඇවිල්ලා තියෙනවා. ආපු දවස්වල අපේ ළඟට ඇවිල්ලත් සමහර වෙලාවට ළමයි අඬලා තියෙන සර් මට මේක තේරුන්නේ නැහැ. අපරාධේ එකක් ගන්න තිබිච්ච chance එක නැති වුණා කියලා එහෙම අඬලා තියෙනවා. හරිද? ඒක වෙන්නේ නැති වෙන්න වැඩේ කරලා දෙන්න. ඒක නිසා මේ ඉලෙක්ට්‍රොනික වලට මේ මම පොඩි group එකක් හදලා ඔයගොල්ලෝගේ group වලට එවන්නම් පුළුවන් අය ඒක share කරලා යාළුවෝ ටිකක් set කරලා දෙන්න. හරි? ඒක පොඩ්ඩක් මතක තියාගන්න මම ඉස්සරහට දවසක් දාලා එහෙම කරන්නම්. මේ ප්‍රැක්ටිකලුත් එක්ක ඔක්කොම ක්‍රියාකාරකම් එක්කම. හරි. ඒක පොඩ්ඩක් දැනුවත්ව තියාගන්න ඕන කෙනෙක් සම්බන්ධ කරගෙන අපි මේ වැඩේ කරමු. හරි 10 වසරේ කට්ටියටත් ඒකට එන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ ඉන්න පුළුවන්. මම ඒකයි කියන්නේ ඕගොල්ලොන්ට දැන් මේ 10 11 කියලා දෙකක් කියලා හිතන්න එපා. 10ද 11ද ඕගොල්ලොන්ට ඉගෙනීමේ අවස්ථා තියෙනම් ඒක හදාගන්න. හරිද? මේ මොකද 10 11 කියලා ඕවා මේ මහා ලොකු මේ වයස් ભેදයක් එක්ක යන සබ්ජෙක්ට් එකක් නෙවෙයි මේක. 10 වසරේදී ඉගෙන ගන්න පරාසයම 11 වසරේදී ඉගෙන ගන්න පරාසයයි මහා ලොකු නොගැලපීමක් නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට 10 දී මේක ආවරණය කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. අද වෙනකොට මේ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ අධ්‍යාපනය. හරිද? සමහර ළමයි ඉන්නෝ මේ 11 වසරේදී A level වලට ක්ලාස් යන්නේ. මම කියන්නේ ඒක කාටත් ගැලපෙනවා කියලා. එහෙම කැමති කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. මොකද අවස්ථා තියෙනවා. අධ්‍යාපන අවස්ථා තියෙනනම් මොකද ඉස්සර අවස්ථා තිබුණේ නැහැ. අර 10 වසරේට 11 වසරට එන්න chance තිබුණා. දැන් ඕන තරම් Zoom එකේ ක්ලාස් තියෙනවා. ඕන 10 වසරේට 11 වසරේ පාඩම් ටිකක් ආවරණය කරගන්න පුළුවන් පහසුවෙන්. දෙපාරක් කරනකොට හොඳට මතක හිටිනවා. ඉතින් මේකේ ගැටලුව කියන්නේ ඉතින් අපිට අනිත් පැත්තෙන් මේ වියදම මුදල් ඒවත් ඉතින් බලන්න ඕනේ. ඒවා බලලා කැමති අය සහභාගී වෙන්න මහා ලොකු ගාණක් ගන්න. ඕගොල්ලෝගේ කොහොමවත් මම පොඩි ගාණක් ගන්න අර මගේ ඒ මහන්සියට ඒ කරන ටිකට. මොකද මම මේ පරිපත ටිකක් ගෙන්නුවා. ඒකටත් ලොකු ගාණක් ගියාම මම ඔක්කොම පරිපත ටික ගෙන්නුවා. මේ ඉලෙක්ට්‍රොනික වලට අදාළ සියලු පරිපත ටික මම මේ ගෙන්නුවා. ඒවා ඔක්කොම එතකොට අර නැතු කියලා දීලා විතරක් හරියන්නේ නැහැ. දැන් මම ඍජු කරණය කියන එක විතර කියලා දුන්නට ඕගොල්ලොන්ට ඒක වෙන දේ දන්නේ නැහැනේ. ඒ වගේ තේරම ටිකත් එක්ක තමයි කරන්න හිතන්නේ. හරිද? ඒ ප්‍රැක්ටිකලුත් එක්ක. ඒකට ආයි පැහැදිලි වෙන හොඳටම ආයි පැහැදිලි වෙන මට්ටමට කරනවා. හරි අපි ඒක මතක තියාගන්න මම group එකක් හදලා ඔයගොල්ලන්ට එවන්න. ඒකට join වෙන්න එන අය විතරක් join වෙන්න. එන අය join වෙන්න මොකද ඒක ස්ථිර group එකක් නෙවෙයි. ඒකට විතරක් හදන group එකක්. ඒක කැමති අයට share කරලා සම්බන්ධ වෙන්න කියන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නට. රෝදයක ඇන ගැලවීම සඳහා ස්පැනරයක් භාවිතා කළ අවස්ථාවක් රූපේ දැක්වේ. දැන් මෙතන තියෙනවා ස්පැනරයක්. ඒ ස්පැනරය 0.5 මීටර් දිගයි. සෙන්ටිමීටර 50ක් දිගයි. ඒක x කියන ස්ථානයෙන් ඉහළට බලයක් යදන නිව්ටන් 300ක. පළවෙනි ප්‍රශ්නේ හරි ලේසි. ඇණය ගැලවීම සඳහා කරකැවිය යුත්තේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? මොකද උත්තරේ? සාමාන්‍යයෙන් අපි ඇණ ගලවන්න කරකවන්නේ දකුණු පැත්තටද, ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරකවන පැත්තටද ඊට විරුද්ධ පැත්තටද? ඇණයක් ගලවන්න. ඊට විරුද්ධ පැත්ත. ඔව් වාමාවර්තවනේ. ඇණයක් ගැලවීම සඳහා කරකැවිය යුත්තේ වාමාවර්තව. හරි. එහෙනම් උත්තරේ ඒක.
ඇනය වටා බලගූර්ණය වෙන සමීකරණය තමයි බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණක්ෂයට ඇති ලම්බක දුර. බලගූර්ණය වෙන සමීකරණය තමයි බලය වැඩි කිරීම බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුර. බලය නිව්ටන් 300යි කියලා ගන්න දීලා තියෙනවා. ලම්බක දුර 0.5යි කියලා දීලා තියෙනවා. උත්තරය එනවා 150යි නිව්ටන් මීටර්. 300.5න් වැඩි කරාම 150යි නිව්ටන් මීටර්. තුන්වෙනි කොටස ඇණය ගැලවීම පහසු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් කියන්න බලන්න. රෝද දැකලා තියෙන වීල් බේස් වලින් මේ වාහනවල ඇණ ගලවන මේ කාර් වල නැත්නම් බස් වල විශේෂයෙන්ම බස් වල දැන් නම් ඒව නෑ දැන් ඉලෙක්ට්‍රික් කර මේ කරන්ට් එකකින් වැඩ කරන මැෂින් එකක් තියෙනවා. ඔක ඇණ ගලවන්න යකඩ ඇණ. අල්ලා ඩ්‍රොයින් ගාලා සද්දයක් ඇහෙනවා කරකැවිලා පොඩි මොහොතකින් ඇණේ ගැලවෙනවා. ඇන තද කරන්නත් ඒකම භාවිත කරනවා. එහෙම නැතුව දැන් අපි දැකලා තියෙනවා තාමත් තියෙන ගෑරේජ් වල ඔය වගේ ස්පැනර් දාලා නැත්නම් වීල් බේස් එකක් දාලා ඒකට තව පහසු කරගන්න ගන්න ක්‍රමයක්. මොකද කරන්නේ? උත්තරේ තමයි භ්‍රමණ අක්ෂයේ සිට ලම්බක මේ භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියාරේඛාවට ඇති දුර වැඩි කිරීම. මෙන්න මේ දුර වැඩි කරනවා. ඒක සරලව කියනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ ස්පැනර් එක දාලා ඒකේ කෙලවරට යකඩ බටයක් දාලා යකඩ බටේ කෙලවර කල්ල තමයි කරකවන්නේ. බලන්න ගෑරේජ් එකක් ගාවට ගියාම එහෙම නේද කියලා. සමහර වෙලාවට බස් එකක එහෙම ඇන ගලවද්දී ඔය යකඩ බටේ දාලා යකඩ බටේ කෙලවරට ඇන ගලවන්න ඒ කරන පුද්ගලයා ඒක කරන කෙනා බටේ උඩ නැගලා උඩ පනිනවා. එහෙමත් මම දැක්කලා තියෙනවා. හරිද? ඒ ඇන ගලවන්න. එහෙම පුළුවන්. එතකොට මේ ඒක තමයි කරන්නේ. ලම්බක දුර වැඩි කිරීම. බලය යොදන දුර වැඩි කිරීම. එහෙම ලියා ගන්නකො. බලය යොදන දුර වැඩි කිරීම. හතර. එහෙම නැත්නම් අර මේ ඔය ඊට යටින් තියෙන උත්තරේ ලිව්වත් හරි මිටියකින් පහර ගැසීම. ඒකත් හරි. බලය මේ දෙකෙන් එකක් වැඩි කරන්න තියෙන්නේ. බලය වැඩි කිරීම හෝ දුර වැඩි කිරීම. එතකොට බලගූර්ණය වැඩි වෙනවා. බලය වැඩි කිරීම හෝ දුර වැඩි කිරීම. හරිද? ඊළාට හතරවෙනි එකේ කියනවා ඇණය ගැලවීම අපහසු විට x ස්ථානයට මිටියකින් පහර දෙන ලදී. මිටියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 8ද. එහි චලන ප්‍රවේගය 2 ms ඍණ 1ද විය. මිටියේ චාලක ශක්තිය කොපමණද? මිටියේ චාලක ශක්තිය. චාලක ශක්තිය වෙන සමීකරණය තමයි E සමානයි භාගයයි mv වර්ගය. චාලක ශක්තිය වෙන සමීකරණය E සමානයි භාගයයි mv වර්ගය. භාගයයි ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි නේ. ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. කිලෝග්‍රෑම්. ප්‍රවේගය 2 ms ඍණ 1 වර්ගය. මේකේ වර්ගය. එහෙනම් භාගයයි 8 ගුණ කිරීම 4. දෙකේ වර්ගය කියන්නේ 4 දෙවරක් 2. ඉතරේ 2 8 වරක් 2. 16යි ජූල්. 16යි ජූල්. චාලක ශක්තිය වෙන සමීකරණය මතක තියාගන්න. EK මෙතන K අකුරෙන්න ඕන. EK සමානයි භාගයයි mv වර්ගය. ඊට පස්වෙනි කොටස රෝදය නැවත සවිකල පසු වාහනයේ නිව්ටන් 2000ක බලයකින් කිලෝමීටරයක් විස්ථාපනය විය වාහනය සිදු කළ කාර්ය කොපමණද? මට ඉක්මනට උත්තරයක් දාන්න. කාර්ය හොයලා. රෝදය නැවත සවිකල පසු
වාහනය නිව්ටන් 2000ක බලයකින් කිලෝමීටරයක් විස්ථාපනය. කාර්ය කියන්නේ අර මම දැන් කිව්වේ මිනිස්සෙක් උස්සගෙන කිලෝග්‍රෑම් 200ක පෙට්ටියක් කිලෝග්‍රෑම් 20ක පෙට්ටියක් මීටර් 5ක් ගියා. ඒතර අපි කරේ මොකද්ද? බලය වැඩි කරා විස්ථාපනය. සරලයි. ඇති දෙයක් නැහැ. මට උත්තරයක් දාන්න ඉක්මනට. උත්තරේ කීයද? කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. ඒක තමයි සමීකරණය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. මට දාන්න උත්තර කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එන්නේ නැහැ උත්තරනේ. කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. සමහර අය උත්තරේ දාවි 2000යි කියලා එක වැරදි. බලය 2000යි නිව්ටන් විස්ථාපනය කිලෝමීටර් 1යි කියන්නේ මීටර් 1000යි. මම මේක බලන්න තාම ඔයගොල්ලෝ උත්තර දාන්න කිව්වේ. හරිද? 2000යි නිව්ටන් වැඩි කිරීම 1000යි මීටර් වෙන්න ඕන. හරිද? මේ කිලෝමීටර් ලිව්වොත් වැරදි. මේ කිලෝමීටර් එක දැම්මොත් වැරදි. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒකක ආදේශ කරන්නේ හැමතිස්සෙම සම්මත ඒකක වලින්. උත්තර එනවා 2.6යි. නිව්ටන් මීටර්. ඔන්න කාරණය. හරි. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ ප්‍රශ්නයක් මුලින් තියෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ පරීක්ෂණ කරන ලද ශිෂ්‍ය කණ්ඩායමක් එම පරීක්ෂණය සඳහා පහත සඳහන් දේ යොදාගත්ත පැය 48ක් අඳුරේ තැබූ පෝච්චියක සිට වූ පැලයක්. ඔයගොල්ලෝ දන්නවා පැය 48ක් ගහක් අඳුරේ තියුවොත් ඒ ගහේ නිපදවපු ආහාර අවසන් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැන් 10 වසරේ දරුවෝ ඒක මතක තියාගන්න. පැය 48ක් අඳුරේ තියුවොත් පෝච්චියක හිටවපු පැලයක් ඒ පැලේ තියෙන ආහාර ඒකේ නිෂ්පාදනය වෙලා තිබිච්ච ආහාර පත්‍රවල හරිද? පත්‍රවල ගබඩා වෙලා තිබිච්ච ආහාර අවසන් වෙනවා. පත්‍රවල ගබඩා වෙලා තියෙන ආහාර අවසන්. ඊට පස්සේ අයඩින් ඒ කියන්නේ ආහාර නැහැ ඒකේ. අලුතෙන් ප්‍රභා සංශ්ලේෂණය වුණොත් විතරයි ආහාර හැදෙන්නේ, පිෂ්ඨය හැදෙන්නේ. නැත්තම් පිෂ්ඨය නැහැ. ආහාර කිව්වම පිෂ්ඨය 48ක් අඳුර තියුවම් ඒ පත්‍රවල ඒ පෝච්චියේ හැදපු ගහේ පත්‍රවල පිෂ්ඨය නැහැ. නැවත පිෂ්ඨය එන්නේ ප්‍රභා සංශ්ලේෂණය වුණොත්. එහෙම උනේ නැත්තම් පිෂ්ඨය නැහැ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අයඩින්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් විනිවිද පෙන්න මන දෙයක් ආශ්‍රිත ජලය. එහෙනම් මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්නව නම් අපේ ඔළුවට එන්න ඕන ශනිකවම මේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වන ක්‍රියාකාරකම්. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා පෙන්වන්නේ මෙන්න මේ විදිහට බලාගන්න. පෝච්චිය ඔය පැය 48ක් අඳුරේ තියපු පෝච්චියේ තියෙන ශාකය ගන්න. මෙන්න මේ පෝච්චියේ තියෙන ශාකය. හරිද? ඔන්න පත්‍ර දෙකක් ගන්නවා එක සමාන. මේ ශාකය මම ගත්තා. මේ පත්‍ර දෙක පොලිතින් මලු දෙකකින් වහනවා. මේ වගේ. එක පොලිතින් මල්ලක් ඇතුළට දාන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH. අනිත් පොලිතින් මල් ඇතුළට දාන ඒ වෙනුවට ජලය. ඔන්න කරපු ක්‍රියාකාරකම්. හරිද? පැය 48ක් අඳුරේ තිවිච්ච ශාකය ගත්තා. ඒකේ එක සමාන පත්‍ර දෙකක් තෝරගත්තා. අපි එකට අකුරු දෙකක් දාගමු AB කියලා. එක සමාන පත්‍ර දෙකක් තෝරගත්තා. ඒ පත්‍ර දෙක පොලිතින් මලු දෙකකින් වැහුවා. එක පොලිතින් මල්ලක් ඇතුළට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මා. අනිත් පොලිතින් මල්ලට මොකක් හරි දාන්න ඕන නිසා ජලය දැම්මා.
මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මේ මල් ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගන්න. ජලයෙන් එහෙම වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නේ නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් කාබන් ඩය. එහෙනම් මේ මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේ A කියන මල් ඇතුලේ A කියන පත්‍රයේ තියෙන මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. B කියන මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි. මේ අපි ඉගෙනන්නේ මෙහෙමනේ 6යි CO2 ධන 6යි H2O. බලන්න කාබන් ඩයොක්සයිඩ් ජලයයි ඕන අනිවාර්යයි. C6යි H12යි O6යි ධන 6යි O2. දැන් මේ ගහ ගෙනහිලා අවුවේ තියෙනවා. අවුවේ තියෙනකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ මෙතන. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ඇයි? කාබන් ඩයොක්සයිඩ් නැහැ. මෙතන මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා පිෂ්ඨය හැදෙනවා. ඉස්සෙල්ලා ග්ලූකෝස් හැදෙනවා ඊට පස්සේ පිෂ්ඨය හැදෙනවා. ඊට පස්සේ අපි වෙන වෙනම මේ කොළ දෙක කඩලා පැය 3-4ක් අවුවේ තියලා පැය 5ක් විතර අවුවේ තියලා මේ කොළ දෙක කඩලා වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාව කරනවා. මේකේ අයඩින් වල පාට වෙනස් වෙන්නේ නැහැ. ඇයි මෙතන පිෂ්ඨය නැහැ. ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ. මේකේ අයඩින් වල පාට වෙනස් වෙනවා. මොකද ප්‍රභා සංශ්ලේෂණය වෙලා පිෂ්ඨය හැදි. ඔන්න ක්‍රියාකාරී. හරි. මේකෙන් එන අපිට ඔප්පු වෙනවා ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව. මෙතන ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වෙලා පිෂ්ඨය හැදෙනවා. මොකද මෙතන ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ඒ පිෂ්ඨය හැදෙන්නේ නැහැ. මොකද කාබන් ඩයොක්සයිඩ් නැහැ. මෙතන තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. මෙතන කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මොකද ජලයට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න බෑ. මේ මල් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේ KOH වලින් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. සමහර පේපර් වල අහලා තියෙන KOH නැත්තම් මේක කරන්නේ මොකක්ද කොහොමද? එතකොට අපි ගන්න NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලටත් පුළුවන් KOH වෙනුවට අපිට පුළුවන් NaOH යොදා ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. හරි. අපි බලමු ප්‍රශ්න. ඉහත ද්‍රව්‍ය යොදාගෙන පරීක්ෂාවට ලක් කළ කල්පිතය උත්තරේ තමයි ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව. දෙවෙනි එක භාවිතයට යොදාගත් පැලෑටිය පැය 48ක් අඳුරේ තැබීමට අවශ්‍ය වන්නේ කවර හේතුවෙන්ද? මුලින් පත්‍රවල නිපද වී ඇති පිෂ්ඨය ඉවත් කිරීමට. මුලින් නැත පරීක්ෂණයට පෙර එහෙම ලියනවා හොඳයි වඩාත්. පරීක්ෂණයට පෙර පත්‍රවල නිපද වී ඇති පිෂ්ඨය ඉවත් කිරීමට. يعني පැය 48ක් අඳුරේ තියුවම ඒකේ තියෙන පත්‍රවල තියෙන පිෂ්ඨයේ ශාකය ප්‍රයෝජනෙට ගන්න. ඒතර ඉතුරු වෙන්නේ නැහැ. පරීක්ෂණයට පෙර පත්‍රවල නිපද වී ඇති පිෂ්ඨය ඉවත් කිරීමට. තුන්වෙනි කොටස විනිවිද පෙනෙන මලු වෙනුවට කළු කඩදාසි මලු දෙකක් භාවිතයට ගත හැකිද නොහැකිය. ඔබේ පිළිතුරට හේතුව එවිට පත්‍රවලට ආලෝකය නොවැටෙන නිසා. එවිට ආලෝකය නොවැටෙන නිසා පත්‍රවලට. 4. මෙම පරීක්ෂණයට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හා අයඩින් ද්‍රාවණය අවශ්‍ය වන්නේ ඇයි? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ලියන්න කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් CO2 අවශෝෂණය කිරීමට. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඕන වෙන්නේ CO2 අවශෝෂණය කිරීමට. අයඩින් ඕන වෙන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමට. පස්වෙනි එකේ කියනවා මෙම පරීක්ෂණයට පාලක ඇටවුමක් යොදාගන්නේ කෙසේද? මෙන්න පොලිතින් මල්ල තුලට ජලය තමා සමාන පත්‍රයක්
එම පොලිතින් මල්ලෙන් වැසීමෙන්. මේකට තමයි පාල කැටව කියන්නේ. මේ ප්‍රධාන ඇටව මේක පාල කැටව. ඒතර අපිට ප්‍රතිඵල සංසන්දනය කරන්න පුළුවන්. හරිද? පොලිතින් මල්ලකට ජලය දමා පත්‍රයක් ආවරණය කිරීම. එම මල්ලෙන් ආවරණය කිරීම. B කොටසට අපි යමු. B කොටස. ජීවීන්ගේ වර්ධනයට සෛල විභාජනය ඍජුවම බලපායි. මේ ජීවීන්ගේ වර්ධනයට සෛල විභාජනය ඍජුවම බලපානවලු පළවෙනි කොටස සෛල විභාජන ආකාර දෙක. උත්තරේ තමයි ඌනන විභාජනය හා අනූනන විභාජනය. ඌනන විභාජනය හා අනූනන විභාජනය. ඌනන විභාජනය හා අනූනන විභාජනය. ජීවීන්ගේ වර්ධනයට හේතු වන සෛල විභාජන ආකාරය අනූනන විභාජනය. අපි දන්නවා ඌනන විභාජනය සිද්ධ වෙන්නේ මේ වර්ගයාභෝ කිරීමේදී නැත්නම් ජන්මාන නිපදවීමේදී විතරයි. වර්ධනයට හේතු වෙන්නේ අනූනන. තුවාලයක් හොඳ වෙන්න, මරණු සෛල වෙනකොට අලුත් සෛල හැදෙන්න, ශාරීරික වර්ධනය වෙන්න මේවට වැදගත් වෙන්නේ අනූනන විභාජනය. හරිද? වර්ධනය හැරුණු විට සෛල විභාජනය ජීවීන්ට වැදගත් වන අවස්ථාවක්. අර වා කිව්වේව ලියන්න. වර්ගයාභෝ කිරීමට නැත්නම් මෙහෙම මේ පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගැනීමට ඌනන විභාජනය වුණ වෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ ගණන නියතව තබා ගැනීමට. තුවාල සුව වීමට මේක පොදුවේ ලියන්න පුළුවන්. එහෙම කියලා නෑනේ මොන විභාජනයේද කියලා. මරණු සෛල වෙනුවට අලුත් සෛල සෑදීමට. හතර පරාග නිපදවීමට සහ අග්‍රස්ත විභාජකයේ සිදුවන සෛල විභාජනය. පරාග නිපදවීම හා අග්‍රස්ත විභාජනයේ සිදුවන සෛල විභාජනය අතර වෙනස්කම. පරාග නිපදවීමේදී ජන්මාණු හැදෙන්නේ වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙනවා. මාතෘ සෛලයේ වර්ණ දේහ ගණන අඩක් වන දුහිතෘ සෛල සෑදේ. ලියා ගන්න. පරාග නිපදවීමේදී සෑදෙන දුහිතෘ සෛල වල ඇති වර්ණ දේහ ගණන. දුහිතෘ කියන්නේ හැදෙන කට්ටියට, මාතෘ කියන්නේ බෙදෙන්න පටන් ගන්න සෛල. පරාග නිපදවීමේදී සෑදෙන දුහිතෘ සෛලවල වර්ණ දේහ ගණන මාතෘ සෛලවල වර්ණ දේහ ගණනෙන් අඩකි. මාතෘ සෛලවල වර්ණ දේහ ගණනෙන් අඩකි. අග්‍රස්ත විභාජකයේ සෛල විභාජනයේදී වර්ණ දේහ ගණන වෙනස් නොවේ. නැත්නම් මාතෘ සෛලයේ වර්ණ දේහ ගණනයි ද්විත්ව සෛලයේ වර්ණ දේහ ගණන සමානයි. අග්‍රස්ත විභාජකයේ සෛල විභාජනයේදී වර්ණ දේහ ගණන වෙනස් නොවේ. ද්විත්ව සෛල මාතෘ සෛල වල වර්ණ දේහ ගණන නියතයි. ඒ වෙනස් වෙන්නේ නැහැ. C කොටසට අපි යමු. C සිසුවෙකු විසින් විදුලියේ හැසිරීම අධ්‍යයනයට සකස් කළ ක්‍රියාකාරකමක සටහනක් රූපයේ දක්වා ඇත. ඒකාකාර AD කම්බියේ ප්‍රතිරෝධය 90 ඕම් ලෙස සපයා ඇති විභවාන්තරය 3 වෝල්ට්. මේ AD කම්බියේ ප්‍රතිරෝධය 90 ඕම්ලු. මේ ටිකක් හොඳ ප්‍රශ්නයක්. හරිද? අපි පොඩ්ඩක් එහෙම සටහනක් දාගෙනම වැඩේ කරමු. මෙන්න මෙහෙම කම්බියක් තියෙනවා.
මේ කම්බිය 10යි 20යි 30යි 40යි කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. සෙන්ටිමීටර 40ක් දිග කම්බියක් 10යි සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර. එක ආකාරයි කියලා කියලා තියෙනවා. හරිද? ඒකාකාර කම්බියක්. AD කම්බියක්. මේ කම්බිය ප්‍රතිරෝධය 90යි ඕම්. 90 අපි 4ෙන් බෙදමු. 90 4ෙන් 4 වරක් 2 8යි එකක් ඉතුරුයි 10ට 4 වරක් 2 8යි දෙකක් ඉතුරුයි 0.5. එහෙනම් මේ එක කෑල්ලක ප්‍රතිරෝධය 22.5යි ඕම්. එහෙනම් මේ කෑල්ලේ ප්‍රතිරෝධය 22.5යි ඕම්. මෙන්න මේ සෙන්ටිමීටර් 10 ප්‍රතිරෝධය 22.5යි ඕම්. මෙතරක් ප්‍රතිරෝධය 22.5යි ඕම්. ඒක පැහැදිලි නේද? ඒකාකාරයි කියලා කියලා තියෙනෝනේ. ඒකාකාරයි. ඊට පස්සේ මේකේ විභවාන්තරයක් දීලා තියෙනවා වෝල්ට් 3ක්. දැන් මෙන්න මෙතනින් මෙහෙම කම්බියක් සෙට් කරලා වයර් එකක් සෙට් කරලා මේ වයර් එකට බැටරි කෑලි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? මෙහෙම. මෙතන ධනාග්‍රය, ඍණාග්‍රය, ධනාග්‍රය, ඍණාග්‍රය. මෙතන වෝල්ට් 3ක බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන බල්බ් එකකුත් තියෙනවා. මෙන්න මේ කෙලවර තියෙනවා හිස් කම්බියේ කෙලවර මේක අපිට ඕන තැනක තියන්න පුළුවන්. හරිද? දැන් මෙතන තියුවොත් ප්‍රතිරෝධය 22.5යි. මේ අපි ABCD දාගමු. ඒ ස්ථාන හතරට. මෙහෙමනේ තියෙන්නේ. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. E කෙලවරක් නෑ අපි E කියලා දාගමු මෙතන නිකන්. හරිද? E කම්බියේ නිදහස් කෙලවර E කියලා තියෙන මොකක් හරි එක හිතා ගන්න බෑ. හරිද? අපි මෙතන ඒ B වලට තියුවොත් ඕම් 22.5යි. C වලට තියුවොත් 22.45යි. මෙතෙන්ට තියුවොත් 45යි 22 67.5යි. හරිද? මෙතෙන්ට තියුවොත් 77යි 90යි එනෝ කෙලවරට. හරි. එන්න ප්‍රතිරෝධය මෙතෙන්ට තියුවොත් බල්බ් එකේ එළිය වැඩි. මෙතෙන්ට තියුවොත් ඊට අඩු වෙනවා. මෙතෙන්ට තියුවොත් ඊට අඩු වෙනවා. මෙතෙන් ඔයගොල්ලන්ට ඒක තේරෙන්න ඕන. ප්‍රතිරෝධය වැඩි වෙන්න බල්බ් එකේ එළිය අඩු වෙන්න ඕන. එහෙනම් වැඩිම දීප්තියක් දැල් වෙන්නේ මෙන්න මෙතෙන්ට තියුවොත් ඒ කෙලවරට තියුවොත්. එතකොට ප්‍රතිරෝධයක් නැහැ නේ. මෙතෙන්ට තියුවොත් දීප්තිය අඩු වෙනවා. මෙතෙන්ට තියුවොත් තවත් දීප්තිය අඩු වෙනවා. මෙතෙන්ට තියුවොත් තවත් දීප්තිය අඩු වෙනවා. මේ කෙලවරට තියුවොත් සමහරට පත්තු වෙන්නේ නැති වෙයි. හරිද? අපි බලමු දැන් උත්තර ටික. සම්බන්ධක කම්බියේ E කෙලවර. මෙතන E නෙවෙයි මෙන්න මෙතන E දීලා තියෙන්නේ. මෙන්න මේක තමයි E කියලා දීලා තියෙන්නේ. සම්බන්ධක කම්බියේ E කෙලවර A සිට B C D ස්ථානවල ස්පර්ශ කළ විට බල්බේ දීප්තිය කෙසේ වෙනස් වේද? ක්‍රමක්‍රමයෙන් අඩු වේ. මෙතන ඉඳලා මෙහෙට යනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වේ. හරිද නැත්නම් මෙහෙම ලියවනා හරි. A ට වඩා අඩුයි B වලදී, B ට වඩා අඩුයි C වලදී, C ට වඩා අඩුයි D වලදී. හරිද? ඒ විදිහට දාගන්න. දීප්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. A වලට වඩා B ගේ දීප්තිය අඩුයි, B වලට ආයි ප්‍රතිරෝධය වැඩි. කම්බිය විශාල වෙන දික් වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවනේ. එහෙනම් ඔබ ලබා දුන් පිළිතුරට හේතුව මොකක්ද ලියන්නේ උත්තරේ? කම්බියේ ප්‍රතිරෝධය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම. කම්බියේ ප්‍රතිරෝධය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම. ඊළඟට කියනවා AD කම්බිය සමාන කොටස් දෙකකට කපා සමාන්තරගතව පද්ධතියට සම්බන්ධ කළ විට සමක ප්‍රතිරෝධය මේක සමාන කොටස් දෙකකට කපනවලු. ඔතන ඔය AD පොඩ්ඩක් ප්‍රශ්නේ වැරදිලා. ඔතන AD එන්න ඕන හරිනම් කෙලවරට. හරිද? මේක මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදිලා. මේ A B C D E කියලා එන්න ඕන හරිනම්. හරිද? එතන අපි කෙලවරම ගමු. නැත්තම් මේ ප්‍රශ්නේ වැරද්දක් කියලා අපිට ඒක පැහැදිලි වෙන්න ඕන. AD කම්බිය සමාන කොටස් දෙකකට. අපි දැන් මේකේ කම්බියේ දිග සෙන්ටිමීටර් 40යිනේ. එහෙනම් සමාන කොටස් දෙක කියන්නේ අපි කපන සෙන්ටිමීටර 20 කෑලි දෙකකට මෙන්න. බලන්න. 20 කෑලි දෙකකට කැපුවා. දැන් මේ මුළු කම්බියේ ප්‍රතිරෝධය 90යි. එවනේ ගානේ දීලා තියෙන්නේ. AD කම්බියේ ප්‍රතිරෝධය 90යි කියලා දීලා තියෙන්නේ. හරිද? මේ තියෙන AD කම්බියේ ප්‍රතිරෝධය 90යි.
එහෙනම් අපි 90 නම් එක කම්බි කෑල්ලක ප්‍රතිරෝධය 45ක් වෙනවා. මෙන්න 45යි මේ කම්බියේ ප්‍රතිරෝධය, මේ කම්බියේ ප්‍රතිරෝධය 45යි. අයි සමානනේ. මේ ඒකාකාරයි කියලා කිව්වනේ. එහෙනම් 45යි 45යි. මේ දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ මෙහෙම. නේ? සමාන්තරගතව සම්බන්ධ වෙන්නේ. සමාන්තරගතව කියන්නේ ධාරාව බෙදලා යන එක. සමාන්තරගතව සම්බන්ධ කරා මෙතන ප්‍රතිරෝධය R1 නම් මෙතන ප්‍රතිරෝධය R2 නම් මේ දෙන්නම වෙනුවට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධය R නම් 1 යට R සමානයි 1 යට R1 ධන 1 යට R2. එතකොට සමක ප්‍රතිරෝධය 1 යට R නම් 1 බෙදීම 45 ධන 1 බෙදීම 45. 45 ඒවා දෙකක්. ඒතකොට අපිට ලියන්න පුළුවන් මම මේක මෙතෙන්ට ගන්නවා 1 යට R සමානයි 2යි 2 බෙදීම 45. එහෙනම් R සමානයි 45 බෙදීම 2 උත්තර එනවා 22.5යි. 22.5යි ඕම්. සමක ප්‍රතිරෝධය 22.5. 22.5යි ඕම් කියලා එනවා. ඊළඟ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා D කොටසේ. D කොටසේ තියෙනවා ඉහත සඳහන් අවස්ථාවේ මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය සඳහන් කරන්න. මම හිතන්නේ D වලට තියෙන රූප සටහන මෙතන නැහැ. ඒක මුද්‍රණ දෝෂයක්. හරිද? ඒක නිසා අපිට මේ ප්‍රශ්නේ කරන්න වෙන්නේ නැහැ. ඉහත සඳහන් අවස්ථාවේ මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය සඳහන් කරන්න කියලා මම බැලුවේ මේ රූපේ නෙමෙයි ඒක. මේක ඇවිල්ලා මේ ප්‍රශ්නෙට මේක D කියන්නේ වෙන එකක්. ඒකේ මේ රූප සටහන නැහැ. මේ පල්ලෙහාට ගිහිල්ලා බැලුවේ ඒකයි රූප සටහනක් තියද කියලා. ඒ රූප සටහන නැහැ. එහෙනම් මේ අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. හරිද? මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය සඳහන් කරන්න නැහැ. එන්නේ නැහැ එහෙම එකක්. ඒක නිසා අපිට ඒක මේ කරන්න වෙන්නේ නැහැ. අපි ඒක අතාරිමු. හරි.